කෙමිස්ට්‍රි ඉන්නේ එකයි නම් ෆිසික්ස් ඉන්නේ එකයි නම් කම්බයින් එකයි නම් බය මොනවද දෙන්නේ? උඹට මං කිව්වනේ පටන් ගන්නකොට. ඔයා පටන් ගන්නකොට මට කිව්වේ නේ. මට ආයතනේ මම මේ වැඳලා ආවේ නේ. ඊය පෙරලා පටන් ගත්තේ නෑ යකෝ. මං පටන් ගන්න දැන් අවුරුදු 10ක් මෙහි. එතකොට කොහොමද තෝ මෙහෙට එන්නේ? ඔයා අයින් වෙන්නකෝ. මං අයින් වෙන්නේ නෑ. මොනව කරන්නේ? ගුරුවරයෙක් විදිහට හැසිරෙන්න. හරිද? ළමයි ඉන්නවා. නෑ ඔයා ආයතන වල එක ගුරුවරයා ඉන්නේ. නෑ ආයතන දෙනෙක් නෑ. ඕන තරම් ඉන්නවා. කෙමිස්ට්‍රි ඉන්න බෑ දෙන්නේ. ෆිසික්ස් ඉන්න බෑ දෙන්නේ. කම්බයින් දෙන්නෙක් ඉන්නේ. ලාල් නේද? ඉතින් ඒ හිගිය සරීටි දෙන්නේ බයලජි කරන්නේ උඹට ආයේ ඔහොම නෙමෙයි ඩිවිෂන් එක පටන් ගත්තා පන්තියට ඇවිල්ලා කොන්ද කඩන්නේ ඈ ආනෙක බලන්න නෑ ඉතින් මම හිතුවා මගේ ළමයිට කොහොමද මම උගන්වන්නේ බයරන් පොලේ උඹ යන් කරගෙන උඹ මම මෙතන බයලජි කරනවා උඹ මොකටද මෙහෙ බයලජි කරන්නේ මම තියරිත් කරනවා මම රිවිෂන් කරනවා අවුරුදු 8ක් මෙහෙ මම බයලජි කරන්නේ උඹ මොකටද මේ ඔය ඔච්චර බය ඇයි මං කාලා බය නෑ ඇයි බය හින්දානේ ඔය මොකද්ද ඔය මොකද්ද සන්නස් කලසයට තමයි මම වයිස දාන්න හිතුවේ. ඉරාෂ් කොහමද? හොඳයි. තිමිර මේ අපි ඇත්තටම දැන් වෙලාව කීයද කියලා කියමුකෝ. 12:00. රෑ 12:00යි. ඒතර මෙතෙන් දැන් පැය කීපයක් මේ වීඩියෝ එක කරලා තවත් වීඩියෝ එකක් කරන්න ඕනි. මේ හැබැයි අර කොරෝනා කාලේ නම් මේක ටිකක් පහසුයි. මොකද අපි නිදාගන්නේ මේ ගොඩක් වෙලාවට උදේ 3:00 4 5 6 4 බුදියගත් වෙලාවලුත් තියෙන උදේ නේද තිමිර? දැන් ප්‍රශ්නයක් තියෙනවා එහෙම කරන්න බෑ මේ කොරෝනා අවදානම ටික දැන් අඩු වෙලා යද්දි අපි උදේ 8:00 වෙද්දිවත් අඩු ගානේ තැප්‍රොබේන් එකේ මේ වැඩ පටන් ගන්න වෙනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා මට ඒ තමයි දැන් මට නිින්ද යන්නේ පුරුදු වෙලා අවුරුදු ගාණක් තිස්සේ කොරෝනා කාලෙත් එක්ක රැ වැඩ කරලා උදේ 3:00 විතර තමයි නිින්ද යන්නේ දැන් හෙට උදේ 8ට අපි ආයෙත් වැඩනේ තිමිර නේද රාෂ් එතකොට මං යෝජනා කරා ඔය දෙන්නට මොකක් හරි උපක්‍රමයක් මම පැහැදිලි කරන්නද ඒක ඈ කියන්නේ මේක ඕන දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ ගන්න මේ ප්‍රෝග්‍රෑම්ස් වල කයිවාරු වල ඕන නැද්ද දෙයක් තියෙනවා නම් අත කාලිනාස්ති කරන්නත් බෑ දැන් කොරෝනා කාලේ වාගේ රෑ වැඩ කරලා උදේ මේ තැප්‍රොබේන් එක මේ ජීවිතේ වහලා නිදා ගන්නත් බෑ දැන් ඇක්ටිව් වෙනවා දැන් අපි තුන් දෙනා සහ අපිත් එක්ක රෑ වැඩ කරන එළියේ ඉඳන් ඩිජිටල් වල සම්බන්ධ වෙන ආර්ට් වර්ක් කරන අය එඩිට් කරන අය ඒගොල්ලොත් ඉන්නවනේ. එතන මම යෝජනාවක් කර හැන්දෑවේ මේ එක්කෙනෙක්ව එහෙනම් අද කලින් නිදාගමු. මොකද හෙට උදේ 8ට වැඩනේ. කලින් කියන්නේ අපි තුමු 9ට නිදාගත්ත කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ඉරාෂ්? අර පරණ පුරුද්දට නිින්ද යන්නේ නැහැ. එතකොට ඇඳේ නිදා ගන්න හදනවා. නිින්ද යන්නේ නැහැ. FB එකට යනවා. YouTube එකට යනවා. ආයෙ කම්මැලි හිතනවා ආයෙත් එකක් හදාගෙන මොනවා ආයෙ ඇඳට යනවා නිින්ද යන්නේ ආයෙත් 3:00 විතර තමයි නිින්ද යන්නේ. එතකොට නිදාගෙනත් නැහැ වැඩක් කරලත් නැහැ. ඒ කාලේ අපරාධය අර උසස් පෙළ පන්ති වල එහෙම ඉන්නේ එක්සෑම් කිට්ටු වෙලා පොතක් බලන්න ඕනි පොත වැහැව්වා ඒක තිබ්බා. කමන්නේ කොහොම හරි මහන්සියලා පාඩම් කරන්න ඕනි. ගෙදර ඔක්කොම අය ටික නිදාගත්තකින් පස්සේ නැගිටිනවා කියලා වෙලාව තිබ්බා තණ්හාවට වැඩි වෙලාවක් පාඩම් කරන් රෑ 1ට ටයිම් පීස් එකේ ඉස්සර පොඩි ඔරලෝසියක් තිබුණා ඔක තමයි තියන්නේ දැන් නම් ෆෝන් එකේ තියෙනවා රෑ 1ට දැන් තියලා දැන් ප්ලෑන් කරනවා 1යි 2යි 3යි 4යි 5යි උදේ 6යි පැය 5ක් දෙනවා ක්‍රෑමක් පාඩම් කරනවා ආයේ නෑ මම කුඩු වෙන්න කියලා දැන් බං අපේ මනසවත් හිතවත් දන්නේ නෑනේ හෑන්ඩ් ෆෝන් එකවත් ටයිම් පීස් එකවත් අපිට හොඳට නිින්ද යාගෙන ඉද්දී මොකද වෙන්නේ රෑ 1ට විතර තිමිර එලාම් එක වදිනවා අර කුරුම් ගානවා ඉස්සර නම් දැන් නම් ෆෝන් එකේ මොකක් හරි සද්දයක් එනවා හරිද එක ෆෝන් එක හරියම උගන්ටාර ගහනවා රෑ 1ට විතර දැන් නැගිටිනවා දැන් මල්ල පයින්නවා කාත් එක්කද කියපල්ලක බලන්න පුළුවන් ෆෝන් එකත් එක්ක බැලුවා ඕෆ් කරා දැන් ඇහැරුණානේ දැන් රෑ 1ට ඇහැරුණා දැන් කල්පනා කරන්න මොකද්ද සාමාන්‍ය ළමයි කමන්නේ නිදිමතයි දැන් වෙලාව රෑ 1යි අමාරුයි ඒ වුණාට මං අධෛර්ය වෙන්නේ නැහැ තව පැය දෙකක් නිදාගත්තම මේ ප්‍රශ්නේ හරියයි කියලා 3ට තියලා ආයෙත් නිදා ගන්නවා ඔය 1 3 කියන්නේ බං සැපට නිින්ද යනවනේ ආයෙත් 1යි කාලෙ විතර වෙද්දි නිින්ද යනවා සැප නිින්ද දැන් ඔය 3ට 4ට විතර එන නිින්දට කියනවා අර මේ අලස සුවය බෙඩ්ෂීට් ඇදෑද පොරෝගෙන බුදිය ගන්න වෙලාවක් තියෙනවා. මරු නිින්ද වෙලාව.
ඕක දන්නවා යා කවුද? ෆෝන් එක ටයිම් පීස් එක. උදේ 3ට ආපහු ගානව කනගාව. අල්ලා වීසි කරන්න හිතෙනවා. මාල්ලා කරුමයක්. නැගිට්ට. දැන් මේක ඕෆ් කරන්න එපා. ඕෆ් කරා. කලබල කරනවා. ඇඬෙනවා දැන් දුකයි. ඇයි? විභාගෙත් ළඟයි පාර ගොඩ යන්නත් ඕනේ මෙච්චරයි වෙන මාර්ගයක් ඇත්තෙත් නැහැ මල කිරියයි කමන්නේ. තා පැයකින් නිදා ගන්නවා කියලා 4ට තියෙනවා. 7ට අර ක්‍රූන් ගාද්දි නිින්ද ගිහිල්ලම නැහැ. ෆෝන් එක විසික් කරලා බිත්තියවත් ගහට දානවා. දැන් හෙන්න කේන්තියක් යනවා. උදේ නැගිට්ටාම මේකට දැන් මේකට පණත් නැහැ, රෑ නිදාගෙනත් නැහැ, හිතේ අමාරු. හැයි කීයෙන් ඇහැරලාද කියපලක පුළුවන් නම්. රෑ එකේ ඉඳන් ඇහැරලානේ. එකේ ඉඳන් ඇහැරලානේ. දැන් වෙලාව සත්ත 5කට වැඩක් නැහැ නේ වැඩි. ඕකට මං ඉස්සර ගාතාවක් කියන මෙන්න මෙහෙම. ගාතාවන් මේ සින්දුවක් තියෙනවා. අර වික්ටර්ගේ සින්දුවක් තියෙනවා රමුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ පුළුවන් නම් කියපලක. මොකක්ද අර දෙවුරම් වෙහෙරට යන්න එන්නේ නැති බුදුන් දකින්න ඇති ඒ කාලේ ඊට පස්සේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. මට කියන්න හිතෙනවා ඒකට හොඳ කෑලි ටිකක් ඇයි කියපන්කෝ. යකෝ බුද්ධ කාලේ උපදින්න පෙරුම් පුරලා. මිනිස්සු පෙරුම් පුරනවා බුද්ධ කාලේ උපදින්න. බුද්ධ කාලේ උපදින්න නෙවෙයි. මිනිස්සු try කරන අඩු ගානේ මැරෙන්න ඉස්සෙල්ලා බුදුන්ගේ දේශයට ඉන්දියාව කියලා දඹදිව වැඳලා එන්න. එකම එක ප්‍රාර්ථනාවයි තියෙන්නේ. ඕකයි මේ හැම ආගමේ එහෙම තමයි බං. ඉස්ලාම් අයගේ තියෙනවා පිරිමින්ගේ ගිහිල්ලා කවදා හරි ජීවිත එකපාරක්වත් මක්කම යන්න. මක්කම ගිහිල්ලා පෑගිල මැරුණත් කමන්නේ හාජියාර කියලා හිතන්නේ. ඕකම තමයි බෞද්ධයන්ගේ තියෙන කොහේ යන්නද? බුදුන් උපන් දේශයට යන්න. වඳිනවත් එක්කම ශ්‍රී මහා බෝධියට. අනේ කවදා හෝ දවසක මේ ශ්‍රී මහා බෝධියේ බුදුන් පිටදුන් පෘෂ්ඨේ දානය කළ. ඒ කියන්නේ එතෙන්ට යන්නත් try කරනවා. එහෙව් එකේ කොහොම පිනක්ද කියපන්කෝ බුදුන් උපන් කාලේ ඉපන්නම එක වාසනාවයි. බුද්ධෝත්පාද කාලේ ඉපදිලා වාසනාවයි. දෙක යකෝ දෙවුරම් මෙහෙර ළඟම තැනක ඉඳලා තියෙන්නේ. නැත්තම් කොහොම දෙවුරම් මෙහෙට යන්න එන්නේ ඇති. කලාතුරකින් නෙවෙයි. නිතරම යන්න එන්නේ ඇති. තව වාසනාවයි. තුන්වෙනි වාසනාව මොකද්ද? මේ නේත්‍රා දෙකට. අයි බම් බුදුන් වහන්සේගේ ධර්මය දානේ වෙච්ච ශ්‍රී මහා දළදා මාලිගාවේ ඒ ශ්‍රීමුක දේශනා ස්පර්ශ වුණා කියලානේ දන්ත ධාතුවට වදින්නේ. ඒකට වදින එකේ කොහොමද නිකන් ගඳ සුවඳ දැනෙන සීමාවට. ඇස් දෙකට දකින්නත් හම්බුණා බුදුන් දකින්න නැති ඒ කාලේ. ඊළඟ කැලල මොකද්ද? පින්මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ මට හිතනවා නොදකින් මෙහෙම කාලකණි ටිකක් ඇයි ඒ? බුද්ධෝත්පාද කාලේ ඉපදිලා දෙවුරම් වෙහෙර ළඟම ඉපදිලා නිතරම දෙවුරම් වෙහෙරට ඇවිල්ලා ගිහිල්ලා බුදුන්ව දැකලා නිවන් නැහැ. ගොඩාක් ඔය A level කරන උන්ටයි O level කරන උන්ටයි විභාගෙට වෙන්නේ ඔන්න ඕක. පන්තිත් යන්න ඇති. සල්ලිත් දෙන්න ඇති. සර් පෝසත් වෙන්න ඇති. නිබන්ධනත් ලැබෙන්න ඇති. විභාගේ ෆේල් සංසාරේ. අන්න අර ක්‍රමේ මොකද ඔය? රෑ එකේ ඉඳන් අර පිස්සු කෙලියේ. එළි වෙනකන්. ටියුටුත් තියනවා. වෙලාවත් තියනවා. ගුරුවරයාත් උගන්වලා. හැබැයි සංසාරේ විභාගේ ෆේල්. ඒ නිසා පළවෙනි එක මේ ටියුෂන් එනවත් ඉගෙන ගන්නවත් හැම එකටම බෑ. බැරි වෙන්නේ පිම්පව් කියලා මම කියන්නේ. ඒකට ශක්තිය හදාගන්න විදිහ. මම එකක් හදාගන්නවා මේ කණ්ඩායමත් එක්ක. අද අපි ඇහැරලා ඉන්න වේ පුතේ උදේ කී විතරද කන්ද? 3:00මාර 4 කීමු උදාහරණයක්. 4ට නිදාගත්තොත් අපිට කොහොමත් හෙට උදේ කීයට නැගිටින්න වෙනවද? 8ට. නැගිටලා එක දිගට පොඩි භෞතික වැඩ ටිකක් කරලා පොත් දාන්න ඕනි, සෙට් හදන්න තියෙනවා, මිනිස්සු එනවා, උඩ සුද්ධ කරනවා, තැප්‍රොබේන් එකේ වැඩ කරනවා. රෑ 9 විතර වෙද්දි නිකන් ලේබස්ලා වගේ වැඩ කරලා හොඳ ගානට එයිනේ. මං කියන්නේ එතකොට අපිට නිදා ගන්න වෙනවා ඉරාෂ්. ඇයි අපේ බොඩිස් එහෙම හයිය නැහැ. එතකොට හෙට මෙහෙම එක දිගට වැඩ කරලා හෙට රෑ 9 විතර නෑ නිදා ගන්න ඕනේ නැහැ මං කියන්නේ. මොකද වෙන්නේ? නිින්ද යනවා. අමාරු වෙනවා අපිට හොදටම. නිින්ද ගියාම අන්න පහවද උදේ 8ට වෙලාව තිබ්බනම් නැගිට්ටනම් අපේ ටයිම් ටේබල් එක හදාගන්න පුළුවන්. එහෙම හදාගමු. මම මේ කිව්වේ නිකන් ටයිම් ටේබල් එකක් 7-5කට වැඩක් නැතුව ඇති. හැබැයි ඒක නිකන් අර පොඩි එක්කට O level එකකට පහේ ශිෂ්ටත්වයකට ඔය සිස්ටම් එක උගන්වන්න පුළුවන් නම් ඌ මොකක් කරන්නේ නැද්ද මේ තිමිර?
කාලේ නාස්ති කරන්නේ බොරුවට නිදි මරන්නේ ඇඹරි ඉන්නේ ඔය හරියට මේ මොකක් හදා ගන්නවද අපි හදා ගන්නවා තමන්ගේ ලයිෆ් එකේ මැනේජ්මන්ට් එකක් කාලේ රන්හා සමානයි හැම වෙලාවකම මොනව කරගන්නද පළදායි විදිහට යොදා ගන්න. එහෙමනම් පාස් වෙන්න පුළුවන්. විභාග පාස් වෙන්න පුළුවන්. දැන් මට මේ අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකට මේ කවුද අර සෝලංගාරච්චි කියන ගුරුතුමා මනෝජ් සෝලංගාරච්චි මැසේජ් එකක් දාලා මං හරි කැමති මේ මැසේජ් එකට මම ඒක හරි අගය කරන්න මේ හදන්නේ චුට්ටක් ඉන්න මැසේජ් එක හොයනවා එක තිබුණේ මේ ගණිත විෂය උසස් පෙළ දැන් කොම්බයින් මැත්ස් දෙකට කියන්නේ ඉස්සර පියු ඇප්ලයිඩ් කිව්වේ ඒක වෙන්නේ කොහොම හරි කොම්බයින් මැත්ස් උගන්නන ප්‍රකට ගුරුවරයා හරි සෝලංගාරච්චි ලස්සන මැසේජ් එකක් දාලා ඒක අපි අහමු ඔන්න බලන්න සන්නස් ක්ලාසෙට තමයි මම වොයිස් දාන්න හිතුවේ මේ සර් මේ දැන් සාමාන්‍යයෙන් අපි බිලින්දෙක් ලෙස අර්ථ දක්වන්නේ උපන් දවසක ළමයාගේ වයස 0 සිට සති 3ක් දක්වා තමයි බිලින්දා කියලා කියන්නේ. ඊට පස්සේ බිලින්දා දරුවා බවට පත් වෙනවා සති 3න් පස්සේ. දරුවා ලෙස අපි අර්ථ දක්වනවා මම දන්න විදිහට වයස 12 දක්වා. වයස 12න් පස්සේ ළමයෙක් බවට පත් වෙනවා. දරුවා ළමයෙක් වෙනවා. ඔහොමනේ ඔය සිද්ධි ඉස්සරහට යන්නේ. මොකද මම විරුද්ධයි මේ A level කරන ළමයින්ට දරුවා කියලා කතා කරනවට. මේ සෝ දන්නවද ඒකේ පැහැදිලි කිරීමක් මේ බිලින්දා දරුවා ළමයා කියන අවස්ථා තුන ගැන මට දෙනවස මේ මොකද අපි A-level කරන ළමයෙක් කියලා කියන්නේ අවුරුදු 17 18 වගේ වයස උන්ට ඕනනම් අවුරුදු 18 පස්සේ කසාදයක් බඳ ගන්නත් පුළුවන් ළමයි හදන්නත් පුළුවන්. එතකොට ඒ තත්ත්වෙන් ඉන්න මේ වැඩි විදිහටපත් වෙච්ච එක්කෙනෙක්ට දරුවා කියලා කතා කරන්න ගියාම ඔගේ මොරල් කැඩෙනවනේ. ඌ කවදාවත් මේ ජීවිතේ දකින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගුරුවරුත් දරුවා කියනවා. ඊට පස්සේ මේ ගෙවල් වලත් දරුවා කියලා කියනවා. එතකොට ඉදිරිය ගියාම තමයි මේ මුංගේ මේ කොන්ද කැඩලා තියෙන විදිහට දකින්න දැක්කනේ හැම එකටම වදින්නයි මේ අපේ සේන සංස්කෘතියේ තියෙන වැරදි මම දකින්නේ. මේ මම නම් දකින්නේ අම්මට තාත්තට වදින්න ඕනේ නැහැ අනවශ්‍ය විදිහට. ඒකින්ද මේ කවදාවත් මම පන්තික මේකට දරුවෙක් කියලා කතා කරන්නේ නැහැ. මම ළමයා කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. මම ගොඩක් කරලා පාවිච්චි කරන්නේ උඹ බං කියලා. ඒකත් මම අවම වශයෙන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. මේ ඒක නිසා ඒක මම සකින් එක ඇලුවේ මොකද මම හිතනවා මේ උසස් පෙළ කරන ළමයිට දරුවෝ කියලා ආමන්ත්‍රණය කරන එක හරහා ඌට උගේ ජීවිතේ ගොඩනගන්න බැරි වෙනවා කියලා. මට දෙනවස මගේ උත්තරේ මම හිතුවා සෝලංගාරච්චිට දෙන උත්තරය පොඩි මැසේජ් එකක් දාන්න නැතුව මම මේක එළියටත් කියන්න. එතකොට මට කියන්න වෙන්නේ මේ සෝලා උත්තරේ මෙන්න මෙහෙම පටන් ගන්න වෙන්නේ. දරුවෝ ඕක මෙහෙමයි මට තේරෙන්නේ. දැන් මම දරුවෝ කිව්වේ කාටද? සෝලංගාරච්චිට. දරුවෝ කියන්න පුළුවන්. මම ඒ ගුරුවරයාගේ ඒ සංවාදමේ මැදිහත් වීමට හෙන ආසයි. ඇයි දන්නවද? මම ගණිතේ සියල්ල තියා මං ගණිතේ සමහරට 100ට ගණන්වත් හදන්න දන්නේ නැහැ. මං අහගන්න ඕනේ. මං ඒ සෝලංගාරච්චිගේ ඒ මැසේජ් එක මම ගන්න විදිහ මම එළිය කියන්න කැමතියි. මම ඒක කොහොමද ඇබ්සෝබ් කරගත්තේ කියලා. එක සෝලංගාරච්චි මේ කියනවනේ අම්මා තාත්තට වුණත් ඕනවට වැඩිය වඳින්න එපා කියලා. ඕක පුළුවන් අනෙක් ගණිත ගුරුවරුන්ට ඔය ජාතිවාදී අයට එතනින් හරි හිතන්නේ නැති අයට සෝලට මඩ ගහන්න ඕන නම් ඔන්න පට්ට කෑල්ලක් ඈ. මොකද්ද? අම්මා තාත්තටවත් නෑ උන් ඒවා කියන්නේ උන් කියන්නේ මෙහෙම. සෝලා කියලානේ බං අම්මා තාත්තටවත් වඳින්න එපා කියලා. එමෙතයි වැඩේ යන්නේ. හැබැයි සෝලංගාරච්චි කොහොමද කිව්වේ කියලා කවුරු හරි කියන්න මට. අම්මා තාත්තටවත් අනවශ්‍ය ප්‍රමාණයට වඳින්න එපා නෙමෙයි අම්මා තාත්තටත්. කොයි ප්‍රමාණයටද? අනවශ්‍ය ප්‍රමාණයට. අපි නිකන් සීමාවක් හදමු නිකන් මට ඕන දේ අනවශ්‍ය ප්‍රමාණයට. මම අපි තෝ දරුවා අලුත් අවුරුද්දට සංස්කෘතික චර්යාවක් විදිහට වඳින්න පුළුවන්. අම්මා තාත්තට. දුර ගමනක් යද්දි ට්‍රිප් එකක් යද්දි මම පරිස්සම් වෙලා ඉන්නම් කියන පොඩි කාරණාවට වඳින්න පුළුවන් අම්මා තාත්තට. හරි? ඒ වගේ තියෙනවනේ සුවිශේෂ අවස්ථා.
සෝලා කියන්නේ ඒ සඳහා එක පරිස්සම් කරගන්න. උදේටයි දැක්කමයි අම්ම කකුසි ගිහිල්ලා එනවා මාතු පාදන්න මාමි. හැන්දෑවට නිදා ගන්න ඕනේ ඇඳට යන්න ඉස්සල්ලා පීතු පාදන්න මාමි. උදේ පාන්දරත් අම්මා දැක්ක ගමන් මාතු පාදන්න මාමි. එහෙම නැමෙන්න එපා මල කර්මයක් වෙන උගේ කොන්ද කිලින් කරන්න හම්බ වෙන්නේ. අවශ්‍ය ප්‍රමාණ. අම්මා තාත්තට උනත් මොකද්ද කිව්වේ? අනවශ්‍ය ප්‍රමාණයට වඳින්න එපා. ඇයි? වැඳුමේ තියෙන අගය අඩු වෙනවද වැඩි වෙනවද? ඇත්තනේ බං. මේ හන්දියක් ගන්න හැමතරම් බෝගස් තිබ්බම ශ්‍රී මහ බෝධිය අගේ අඩු වෙනවනේ යකෝ. බෝධිය ගාව රේනවා. බෝධිය බෝතල් තියෙනවා. බෝධිය ගාව මොනවද වෙන්නේ නැත්තේ? බෙල්ලේ වැල දා ගන්නවා. වාහන හැප්පෙනවා. නූල් ගැට ගහ ගන්නවා. ලවුඩ් ස්පීකර් දානවා. මොකද්ද තිමිර මෙහෙම කර පෙන්නන්නේ මට? බෙල්ලේ කැඩිච්ච බුදුහාඳුරුවන්ගේ කඳවල් ටික ගිහින් දානවා. අනිත් පැත්තට ඔලු ටික ගිහින් දානවා. මං කියන්නේ එහෙම නැතුන් තිබ්බනම් දැන් මගේ නම් අදහස ඔය පර්චස් 10 දහැරන් හාමුදුරුව හැම තැනම අසපු හදා ගන්න වෙලාවේ ගමට තිබුණේ තාමත් එක පන්සලක් නා. එක පන්සලක් නා. කොහේ හරි සංවිධානයක් හදාගත්තම ත්‍රිවිල් සංවිධානයක් හදාගත්තම සුබ සාධක සංගමයක් හැදුවාම යකෝ මේ කාලකන් ඉස්සල්ලාම කරන්නේ හන්දි බුදු පිළිමයක් හදනවා. ත්‍රිවිල් සංගමයේ හරි මෙහි. හරිද? එහෙම නැත්නම් මොකක් හරි එතන මේ මස් කඩයක් කරේ මේ හරක් මස් ලෑල්ලක් දාන් එනවා නම් ළඟ මුදු පිළිමයක් හදලා දෙනවා ටක් ගාලා ගිහලා අයියේ. කාක්බෝ එකක් හිටවල තිනවා. අනවශ්‍ය ප්‍රමාණයට. මං කැමති සෝලා උඹ කිව්ව එකට. මම ඒක නැවත පුනරුච්චාරණය කරනවා. අම්මා තාත්තට උනත් අනවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැන වඳින්න. ඒ වඳිද්දිත් උඩින් පල්ලෙන් වඳින්න එපා. කොන්ද කැඩලා වගේ වඳින්න එපා එහෙමනම්. ආචාර්ය හරියට කරන්න. අංජලි කරණීය කරලා. ඇඟිලි එකතු කරලා. අංජලි කරණීයයි. ඔයා මගේ ඇඟිලි එකතු කරලා වඳින්න සුදුසුයි කියලා වඳින්න හැම වෙලාවෙම වැන්දා මේක ඇති වැඩක් නැහැ. සමහර ඔය මේ ටියුෂන් පන්තිලේ සමහර මම වඳිනවා. වඳින්න මෙහෙම. එන්නම් යන්නම් මොකටද බං මේ වැඳිල්ල? අර බෝධිගාවේ ඇසින් සමහර උන් පුක උස්සලා වඳින්නේ. ඔන්න අපිත් වැන්දා කළුතර බෝධියට. අම්මා පඩේකුත් යනවා. හරිද? එහෙම වඳින්න එපා. මොකටද? හරිද? ඒ වඳින්නේයි දන්නවා සමහරයෝ. අර පඬුරුත් දැම්ම බස් එක යනකොට කළුතර බෝධියට අන්න කොන්දා ගිහිල්ල ඉවරලා දොහොත් මුදුන් දීලත් වැන්දා. අන්න මුදලාලි කෙනෙක් මං අම්මට උඩු කෙලින්ම 10 කොලයක් දැම්මා. මගදී අනතුරක් වෙයිද දන්නේ නැහැ බේරන්න කියලා මුන් දාන්නේ. මූත් පුකෙන් වන්දනා කරනවා. මෙන්න පුක්ක වන්දනාව මාත් ඇක්සිඩන්ට් කරන්න එපා කියලා. හරිද? දැන් සෝලා එකයි මචං ඈ මං එකගයි ඕනවට වැඩිය ඕනේ නැහැ. රයිට්. දෙක අර පහුගිය කාලේ තිබුණා මේ ඉරාස් ගුරුවරුන්ගේ අම්බ ගොම් පාට් ටිකක් මේ ඔන්ලයින් එකේ YouTube එකේ. හරිද? ඒක මම හැමදාම කියන එක ගොම් පාට් තිබුණා. ජාතිවාදී කෑලි කිව්වා, ආගම්වාදී කෑලි කිව්වා. තමන්ගේ විෂය උසස් කියලා කිව්වා, තමන් උසස් කුලේ කියලා කිව්වා, ආර්ට්ස් කරගෙන පහත් කුලේ කිව්වා. මම කිව්වා සෙල්ලම් දාන්න එපා කියලා ඉවරලා දැන් සෙල්ලම් සෑහෙන් නවත්තලා thank you. මම කැමති ඒ ගුරුවරුන්ගේ ඒ දෘෂ්ටිවාදය වෙනස් වුණාට. තව එකක් පුළුවන් නම් ඔය ඒ ගුරුවරු ටික නවත්ත ගන්න මම නිකන් කියන්නම්. ඔය කොරෝනා කාලේ ටියුෂන් එකේ ඉන්න ගුරුවරු ඔන්ලයින් එකේ මෙන්න මෙහෙම ගොන් වැඩ ටිකක් කරා. ඒක කරන්න එපා බණේ පුතේ. ඒක හොඳ නෑ. මෙන්න මම කියන ගොන් වැඩ එකක් දෙකක්. එක්කෙනෙක් දානවා මේ ක්ලාස් යන්න ලෑස්ති කියලා. මෙහෙම පන්තියක් ගාව මේ ග්ලාස් එකක් ළඟ ලොකු මෙහෙම සෙල්ෆියක් දාලා ක්ලාස් යන්න ලෑස්ති. සෙල්ෆිය පිටිපස්සේ පේනවා රූම් එක. මුන් කොහරි ට්‍රිප් එකක් ගිය වෙලාවේ හරි යාළුවෙක් එක්ක ගිය වෙලාවේ හරි ගල්කිස්සේ මහ හෝටලේ වාගේ තැනක ගෝල් පේස් හෝටල් එක වාගේ එක ක්ලාස් රූම් එකක දානවා සෙල්ෆිය. මම ඒක කියන්නේ හානි කරනව නෙවෙයි. මේ කැටයන් දාන්න එපා බං. ලංකාවේ අපේ කාලේ ටියුෂන් පටන් ගත්ත ඔක්කොම ටික අපි වාගේ මං වාගේ පට්ට හිඟන්නෝ. හරිද? සමාජයේ විශ්වවිද්‍යාලවලත් ඒ අය හිටියේ පහළම තැන. හිඟානෝක උන් තමයි ටියුෂන් පටන් ගත්තේ. උන් දැන් අර අලුතෙන් ආපේ මොකද කරන්නේ? හෝටල් කාමරවල දානවා. නේ? තමන් අර ඉන්න විදිහ පෙන්නන. ඒ ගුරුවරයාම තව එකක් දැම්මා. මම යා නෑ කිව්වොත් මං ඔප්පු කරනවා කැත වැඩ කරන්න එපා. ඒ තමයි ඔය ට්‍රිප් යනවනේ බං අපි නූර්ලි අරේ මෙහෙ. තේවත්තයි බංගලාවයි පේන මිදුලේ පුටුවක් තියාගෙන මෙහෙම. පුටුවක් තියාගෙන ෆොටෝ එකක් දාලා. හැමදාමත් උගන්නලා බෑනේ. වත්ත පිටිය බලා ගන්නත් එපාය. සතියක් නිමාඩුවට ආවා. මු නොකිය කියනවා මේ ස්ටේට් එක කාගේද? මුගේ මගුල
එහෙම කරලා ළමයි රවට්ටන්න එපා. ඔන්න ඒකත් නවත්තන්න. නැත්නම් මම කියන ප්‍රසිද්ධිය. තව එකක් මම දැක්ක ඒ ගුරුවරයා දන්න අය ඉන්නවනම් කියන්න. නාරම්මල පැත්තේ පොඩි රෙස්ටෝරන්ට් එකක් වාගේ එක, චූටි ගෙස්ට් හවුස් එකක් වාගේ එක. ඇත්තටම ඒ ගුරුවරයාගේ කාර් එක මිදුලේ නවත්තලා මිනිහා ලයිව් එකක් එනවා මේ O level රිසල්ට්ස් ආවට පස්සේ ලයිව් එකක් එනවා ගෙදර සාලේ වාඩි වෙලා. යකෝ Tamanට ගෙදරක් නැත්තම් ඒ තියෙන විදිය මේ මම ඉන්න තැන හැටි මේ. හරිද? ළමයාට පෙන්නනවා මේ මං අද මේ ගෙදර දැන් මේ ලයිව් එකේ දැන් ඌ කියන්නේ එහෙම මං ගෙදර දැන් මේ ලයිව් එකෙන් ලෑස්ති උනේ ළමයා කල්පනා කරනවා අම්මට උඩු සර් බලපංකො නිකන් ශාරුක් ખાන් පුකෙන් යන්නේ අපේ සර්ගේ බලපං වාහනේ අම්මට උඩු බලපං අපේ සර්ගේ ගෙදර යකෝ ඒක අනුන්ගේ හෝටලයක් ඇයි අනුන්ගේ හෝටල් පෙන්නන්න එපා පෙන්නන්න එපා නෙමෙයි මං වගේ නම් ඇත්ත කියනවා පුතේ මේ මගේ ගෙදර වගේ එහෙම ගත්තම අර ඕස්ට්‍රේලියාවේ මහියා කියලා එකෙක්ගේ මං වීඩියෝ එකක් කරේ යකෝ ඌ හොඳයිනේ මේ ගුරුරුන්ට වැඩිය ඩ්‍රයිවරයා හොඳයිනේ කන්ටේනර් ඩ්‍රයිවරයා ඌ කියනවනේ මේ මඩ කුණු මුණු මෙල්බර්න් වලම ජරාව නාලා ඉන්නේ ඌ කියනවනේ මං ගෑනු 3 දෙනෙක් බැන්දා පළවෙනි ගෑණි ටැමිල් මං කියන්නේ යකෝ ඩ්‍රයිවර් හොඳයිනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ගුරුවරයා කියන එක කොච්චර ලස්සන එකෙක් වෙන්න ඕනද ඌට කියත හැකිනේ ඇත්ත කෑල්ල හරිද ඒක දැන් පුළුවන් තරම් නැවතිලා මම හිතනවා ඒ වාගේ දේවල් නවත්තන්න යම් ප්‍රමාණයකින් හරි මැදිහත් වුණා නම් ඒවා මගේ චණ්ඩිකන් තමයි මම ඒකට කැමති. දැන් ආයෙත් මම සෝලට එනවා. දැන් සෝලංගාරච්චිගේ මැසේජ් එකට මම ආස හේතුව කියන්නම්. ඔය හාමුදුරුවන් වහන්සේ හරියම තේරුම් ගන්න මම කියන එක. නැත්තම් පටලගෙන මට ආපහු දොස් කියන්න එපා. දැන් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් මොනවා හරි කියන්න ගියාම එයා දන්නේ ජාතක කතා ටික ධම්මපදය බුද්ධ චරිතය වගේ දේවල් හින්දා එයාට ඒ සිදුවීම සම්බන්ධයෙන් එයාට පේන්නේ එහෙම ආගමික ඇස කියන එක වරද්දන්න බෑ. තව එකක්. දැන් අපි හිතමු ගෑන් ළමෙක් කියලා. ගෑන් ළමේ කුපාඩියෙකුට පේන්නේ කොහොමද? එහෙම නැත්නම් අර කුණුහරුපෙන් කියන්නේ හුකන බඩගින්න තියෙනුන් කියලා. උන්ට ගෑන් ළමෙක් දැක්කම ඌට පේන්නේ කොහොමද? කවියෙකුට පේන්නේ කොහොමද? චිත්ත ශිල්පියෙකුට කොහොමද පේන්නේ? කෙල්ලෙක් දිහා බැලුවම හොඳ DOP කැමරමැන් කෙනෙකුට පේන්නේ. අම්මට උඩ අර කිය අනිත් ඇන්ගල් එකට පට්ට ලස්සනයි මචං ඈ. එක එක්කෙනාට පේන විදිහ වෙනස්. තිමිරට පැහැදිලි නේ පුතා මම නිකන් කියන්නේ. පැහැදිලි නැත්නම් ඇත්තටම අහන්න ඕනේ දෙන්නේ ඈ. මොකද ඔය දෙන්න මම විශ්වාස කරනවා එළිය සමාජයේ නියෝජනය කරලා ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලෝ. ගොම් ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එළිය සමාජයේ නියෝජනය කරා. හරි. ඔය අතර මට වතුරේකුත් තිමිට දෙන්න එක්කෙනෙක් ගෙනත් දෙන්න කැමරාව ඔහොම තියලා ගිහිල්ලා. එතකොට අන්න පැටලුණා. මොකද්ද මං කී පේන දෘෂ්ටිය වෙනස් වෙනවා කීලවරලා. හරි. උඹලා කියන්නේ අර සෝලංගාරච්චිගේ මැසේජ් එක ආයෙත් ඇහුවොත් මේකේ ඒ තමයි ගණිත ගුරුවරයෙකුට පේන විදිහ. ගණිත ගුරුවරයෙකුට ඒ රටාව හැදෙන විදිහ. දැන් ඔය දෙන හූමිට දුන්නේ නැත්නම් පුතේ මට අමාරු වෙනවා මේ සාකච්ඡාව කරන්න යන්න. ගණිත ගුරුවරයෙකුට පේන විදිහ. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම් බලන්න. හරි. අපි හිතමු උස කොල්ලෙක් එක්ක ඉරාස් විතර කොට කෙල්ලෙක් කියලා මෙහෙම. කොට කෙල්ලෙක් උස කොල්ලෙක් එක්ක නුගේගොඩ බෝගහ ගාව ලව් කර ඉන්නවා කියමුකෝ. දැන් කොට කවුද? කෙල්ල. උස කවුද? කොල්ලා. උඹලට හිතෙන්නේ නැද්ද නිකන් කෙල්ලට කොල්ලා පේන ඇන්ගල් එකයි කොල්ලට කෙල්ල පේන ඇන්ගල් එකත් එක්ක උන් දෙන්න පේන විදිහ වෙනස්. උන් දෙන්නව එළියෙන් ඉන්න මට පේන විදිහ වෙනස්. කෙල්ලට අපුරු මොන කියන්න ඕන? කී වෙනකන් හිටියද මෙතෙන්ට වෙලා මල මගුලක් වෙලාවට එන්න පාය මිනිස්සුත් පිට බලන් ඉන්නවා. මන් නිකන් මෙතන නරක ගෑල්ලමෙක් වගේ පැයක් විතර හිටියා. එතන කෙල්ලට. දැන් කොල්ලා කොහොම කියයිද? ගණන් ගන්න එපා නංගි. එහෙම තමයි නිකන් පොඩි වෙලාවන්නේ තරහ වුණේ කියලා උට එහෙම කියයි. දෙන්නට පේන විදිහ. ඒක දිහා බලන් ඉන්න තුන්වෙනියෙකුට මේක පේන්න පුළුවන් වෙන විදිහකට. ඒක නාට්‍යකාරයෙකුට පේන්න පුළුවන් වෙන විදිහකට, සිනමාකාරයෙකුට පේන්නේ වෙන විදිහකට. මම වචනයක් ඕනනම් කියන්නේ දේවල් පේන්නේ
තම තමන්ගේ ඇබ්බැහිකම් අනුව කියන්නකො තිවර වාක්‍ය ආපහු. තව චුට්ටක් දාමු. තම තමන්ගේ පුරුදු සහ ඇබ්බැහිකම් අනුව පේන්නේ. හරිනේ. එතකොට මේ අපි හිතමු මම සමහරවිට මේ අත්දැකීම් වෙලා ඇති. අයියත් එක්ක නංගි කෙනෙක් බයිසිකලේ ටවුමට ගියාම නංගිව දන්නේ නැත්තම් අයියාගෙන් අහන්න ඉඩ තියෙනවා යාළුවෙක් මචං ගැටයක් හම්බ වෙලා තියෙන්නේ කියලා. දැන් අර අයියා විශාල අපහසුතාවයකට පත් වෙනවද නැද්ද? අයියා එන ගමන් කියන්න ඕන නංගිට නංගි පේනව නේද සොසයිටි හැටි මිනිස්සුන්ට පේන්නේ තම තමන්ගේ පුරුදු සහ ඇබ්බැහිකම අනුව එයාගේ ඇබ්බැහිකම අනුව. හරිද? සමහරට තාත්තයි දුවයි අද්දියෝ කනිප් පැත්තට අහන්න පුළුවන්. නංගි අංකල් කෝස් එකක් වගේ නේ. ඒ කියන්නේ පොඩි කෙල්ලෙක් වයස මිනිහෙක් එක්ක මං කියන්නේ අර අම්මයි අර තාත්තයි දුවයි පත් වෙන අපහසුවේ තරම. එතකොට කියන්න ඕනි කරන්න දෙයක් නැත්නම් අර සින්දුවක් තියෙන්නේ ඉන්ද්‍රානි සේනාරත්න කිව්වා නේ. බක්මී මලවට බඹරු නටනවා මලේ වරදද මොකද කරන්නේ? සොසයිටියේ හැටි නේ. කට වට කර වැට බඳින්න දෝ අම්මේ. එක එක රෙද්දවල් කියනවා. අපිට උන්ට ඕන ඉදිරි ඉන්න ඕන නෑ. කට වට කර වැට බඳින්න උන් ඒවා කියන්නේ උන්ගේ මොනවත් එක්කද? ඇබ්බැහිකම සහ පුරුද්දත් එක්ක කියන්නේ. දැන් ගණිතඥයෙක්ගේ හෙවත් සෝලංගාරච්චි වාගේ තරුණ මිනිසෙක්ගේ දෘෂ්ටිවාදයේ හැදෙන්නේ ගණිතයෙන්. මං කියන එක පැහැදිලිද? ගණිතයේ හැදෙන්නේ අර සොෆ්ට්වෙයාර් එක වගේ රටා හැදෙන්නේ පුතේ. මං ව්‍යාකරණ ගන්නනවා වගේ. ගණිතයේද හැදෙන්නේ. ඔන්න මං හදලා පෙන්නනවා. මේ පැත්තට කකුල තිබ්බ වම් කකුල 1යි, දකුණු පැත්තේ කකුල තිබ්බ 1යි. ඒ කකුල් දෙක අරන් මෙතනින් තිබ්බ හරි. දැන් බට්ට පැන්න පේලි 3යි. දෙපැත්තට ගියා අඩු කරා. මෙතනින් මෙතෙන්ට ගියා. මෙතනින් මෙතෙන්ට ගියා. 3ක් පැනලා මැද්දටම දාන් වගේ ගාන බැලන්ස් වෙනවා. අර මං කිව්වේ මොනවද මැත්ස් වල තියෙන රටාව. එහෙම ගිහිල්ලා එන්න ඕනි. නැත්තම් පාර වරදිනවා. ගාන වරදිනවා. මැත්ස් වලින්නේ. අර මැසේජ් එක ආයෙත් අහපන් කවුරු හරි. සෝලා එක හදන්නේ මැත්ස් වලින් කොහොමද දන්නවද? මාස 3ක් ගියාම බිලිඳා මෙච්චර කල් ගියාම දරුවා ඊට පස්සේ ගැටවරයා වයසෙන් හදන්නේ. වැරද්දක් නැහැ. මරු. වැරද්දක් නැති වෙන්න හේතුව තමයි සෝලංගාරච්චිගේ ඒ සංවාදය ඇතුලේ තියෙනවා මාව සංවාදයට කැඳවෙන එක ඇතුලේ තියෙනවා එයා දියුණු හොඳ ගුරුවරයෙක් වෙන්න කරන උත්සාහය. අගේ කරන්න ඕනද නැද්ද? හොඳ දියුණු ගුරුවරයෙක් වෙන්න උත්සාහය ඒකට යාට වඩා ටිකක් පරණ ගුරුවරයෙක් ඉන්න මගෙන් පොඩි අදහසක් ගන්නවා. ඇඩ්වයිස් එකක් නෙමෙයි අදහසක් ගන්නවා. එතකොට එයා ඒකේ අවසාන කියනවා නේද? මම සර් මේ දරුවා කියලා කතා කරන්න කැමති නෑ කියලා. පොයින්ට් එක හරි. සෝලා එක මෙහෙම කියන්න පුළුවන් මචං. අර සුදු ඇඳගෙන සිල්වත් වෙලා ගිහිල්ලානේ පුතේ තෙරුවන් සරණයි මයි අප්පා රට ජාතිය කියලා අරින්න කියලා මං කිව්වේ. ඒ වගේම මම දන්න විදිහට ටියුෂන් වල විතරක් නෙවෙයි ඉස්කෝලේ ඉන්න තක්කඩිම ගුරුවරයාගේ ලැන්ග්වේජ් එක ඕක. රත්තරන් පුතේ මයි අම්මා රත්තරන් පුතා හරි ෂෝක් ප්‍රශ්නයක් ඕනනම් තියෙනවා නම් කියන්න කියලා පිට අතගාලා මෙහෙ එන්නකෝ වාඩි වෙන්නකෝ ඒ ලෙවල්ද කරන්න කියද්දී සමහරට ගුරුවරයා හෝමොසෙක්ෂුවල් නම් අරුගේ කලිසමේ බටන් එක පනලා ඉවරයි ටික් ගාලා පටන් ගන්න රත්තරන් පුතේ කියලා. පැහැදිලිද? පැහැදිලි. මගේ ඒ වගේ තමයි රට ජාතියට අරනවා කියලා මං කිව්වේ. හරිද? කෙල්ලෙක් වුණත් එහෙමයි. එතනොත් හරි ෂෝක් පුතේ. රංගපාණ්ඩ එහෙම ආසද? මං අදොර නිෂ්පාදකයෝ ඉන්නවා. හරිද? තනේට අත තියන්න ඔන්න වෙන්න. රත්තරන් දුවේ කියලා පටන් ගන්න. සොලා අහනවා මම මේ දරුවා කියන එකට සර් කැමති නැහැ. මොකද ඌ කැමති නැත්තේ දරුවා කියන එකට නෙමෙයි. ඒ දරුවා කියලා අර මිස්යූස් කරන සිස්ටම් එකට ආස නැහැ. ඒකට මම උදාහරණයක් කියන්නම්. සොලා එක සංවාදිකට වල. මං කැමති පන්තියේදී උගන්න කාලෙත් අදත් දඹරගිල්ල දික් කරලා කියන්න. මේ දබරගිල්ල තියෙන. කන බැලෙන්න ගහනවා. ඒ දබරගිල්ල හයියේ තියෙන එක. ඔය සොලාකීන් જાතියේ දරුවෝ කියන අය මෙහෙම කියන්නේ. අනේ කෑනෝ ගහ ඉන්නකෝ.
දඟලන්නේ පාරත්තරම් පුතේ. දබරගිල්ල වෙනුවට එන්නේ මොකද්ද? සුළඟිල්ල. ඇට් එකේ තරම. ඒක ගැලපෙන්නේ නැහැ. ෆේක් අහුවෙනවා. ගානවා බලන්න කරලමයා උගන්නන්න දෙන්නේ නෑනේ. ඔය රත්තරන් පුතාලා. නෑ. සොලා කියනවා මං කැමති උඹ බම්බොලන් කියන්න. හරි. තමන්ට අම්මට වැඩිම ආදරේ නම් අම්මට පුළුවන් උඹ කියලා. දැන් අර දරුවා කෑ සම්බන්ධයෙන් කෑල්ලේ මගේ භාෂා ප්‍රකාශනයේ සොලා මේ හොඳේ. මං හිතන විදිහ මෙච්චර කියලා තේරෙන්නේ නැත්නම් මං කියනවා සොලාට අනේ දරුවෝ තවදුරටත් බෑ. ඒ කියන්නේ මට අවුරුදු 50 60 එක්කනකොට දරුවා කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ? සොලා අහන සාරකේ හරි ගණිතේ පැත්තෙන් ගත්තම සර් 18 වුණාම උන්ට ලව් කරලා ළමයි හදින්නත් පුළුවන් නේ. ඇත්ත. ඒ නිසා පර්සනැලිටි වැටෙනවද? ඔව්. ඒ වගේම පර්සනැලිටි වැටෙනවා හැම වෙලාවෙම. සමහර මේ ආදරේ කියලා අම්මලා අර හුරතල් කරන්න ගියන් පොඩි එකා කියලා ඉවරලා පොඩි පර්සනැලිටි කැඩන එකක් තියෙනවා. දෙවෙනි එක තමයි ආමන්ත්‍රණයක තියෙන දේ. දැන් මම උදාහරණයක් කියන්නම්. මගේ අතින් හිටපු ගමන් මේ තිමිරට පුතේ කියනවා. ඔව්ද පුතේ? හිටපු ගමන් මචං කියලා කියවෙනවද නැද්ද? මට කියවෙනවා. මචං ඕක ගණන් කියලා කියවෙනවා. බලනකොට කියලා තියෙන ඉරාෂ්ට. දැන් ඉරාෂ්ට මම මචං කියලා කියන්නේ මගේ අක්කා හෝ නංගි මූට දෙන්න බලාගෙනද? මස්සිනා වෙන්න බලාගෙනද? නෑ. මචං කියන එක මොන පදයක් බවට පත් වෙලාද? ආමන්ත්‍රණ පදයක් වෙලා. ඒ වගේ කසුන් කල්හර ගාව තියෙන ආමන්ත්‍රණ පදයක් මැනිකේ කියලා. මැනිකේ. මට කෝල් එකක් දුන්නා කියන්නේ මැනිකේ හොඳින්නේ අනේ මැනිකේ හම්බ වෙමු උම්මා කියලා තමයි කියන්නේ. එතකොට මැනිකේ කියන එකේ ලිංග ભેදයක් තියෙනවද නැද්ද? දැන් නැති වෙලා නිපාතයක් වුණට පත් වෙලා තියෙනවා. මැනිකේ කියන එක. නිපාතයක් වෙන විතර ආමන්ත්‍රණ පදයක් වුණා. තව එකක් කියන්නම්. මහේන්ද්‍ර පෙරේරා කවුරු හම්බුණත් මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ දන්නව කියන්නකෝ. ලොකෝයි සෙට් එකේ ඉස්ලාම හම්බ වෙන කර කියන්නේ. ලොකෝයි අදනේ ඉස්ලාම හම්බුනේ. කියන්නේ ඉස්ලාම හම්බ වෙන එකත් ලොකෝයි. අපි තම ගෑල්ලාමේ හිටියා කියලා. ඒ කියන්නේ මොකද්ද? අනේ ලොකෝයි ඔක හරියට කියපන්කෝ ඒ ඩයලොග්ස් ටික. ලොකෝයි ආමන්ත්‍රණ පදයක්. ඒ නිසා දැන් අර මම කරන්නේ අර ගණිතමේ විදිහට අවුරුදු 8යි 12යි කියලා හදන එක වෙනුවට මම ඒකට භාෂාව දැම්මම මම කියනවා නැහැ අපිට ඕන එකක් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මම පන්තියේ පුතේ කියන එක භාවිතා කරා හරියට. ලිංග ભેදයක් ඇතුවද ලිංග ભેදයක් නැතුවද? ලිංග ભેදයක් නැතුව. මම කෙල්ලන්ට කියනවා පුතේ කියලා. කොළන්ට කියනවා පුතේ කියලා. හැබැයි දබරගලදී කරලා මම කන පෙරෙන්න ගහලත් තියෙනවා. එතකොට අර ළමයාව දිගින් දිගටම මේ රත්තරන් පුතාලා මේ රත්තරන් රටේ උපන්න අපේ අනාගතය වෙනුවෙන් ওই රත්තරන් පුතාලාගේ රත්තරන් ජීවිතේ ගොඩ දාන්න කියලා අර පොඩි ඉමෝෂනල් කෑලි කියන එක කඩනවා සෝලංගාරච්චිගේ ප්‍රශ්නේ ඇස්සේ. ඒක දෘෂ්ටිවාදී සංවාදයක් විදිහට මම කැමතිද අකමැතිද? දැන් මුන් කියයි අයියෝ සර් මම වෙන බයිලා කියනකොට කොළඹ කතාවද මොකද්ද මගුල කියනකෝ කියන්නේ නැද්ද කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අදම ෂූට් කරන ප්‍රෝග්‍රෑම් එකක් රැයට වෙලා තියෙන හින්දා මොකද්ද කොළඹ කතාව රත්මලානේ ඡන්දේ ගැන. මේකේ තව චුට්ටක් කියන්න තුනේ කියලා ඉන්නේ. දැන් මම මේ සෙනසුරාදා වෙද්දී ගාල්ලේ මාතර කුරුණෑගල කතරගම වෙන්නප්පුවේ මීගමුවේ ගම්පහ කෑගල්ලේ කුරුණෑගල මහනුවර කුලියාපිටියේ මම මේ හැමතැනම ටියුෂන් පටන් ගන්නවා. පුළුවන් නම් චෝදනා කියපල්ලකෝ දැන් ඕකට එන. අර පොඩි උන් ඉවර කරන්නද හදන්නේ. අනේ ගම්වල 10 15 ගන්නකෝ සුද්ධ කරන්නද හදන්නේ. බූවල්ලා වාගේ රටෙන් පන්ති කරන්නද හදන්නේ. ඕක කවදාවත් පොඩි උන් ගැන හිතපු එකෙක් නෙවෙයි. මං අහනවා කවුද පොඩි උන්? යකෝ මට අවුරුදු 58යි. 62යි. එලාරගේ වයසට ඇවිල්ලා ඉන්නේ. හරිද? අර සිංහල යක්කුන්ගේ දුටු ගැමුණු පුතාලා නේද උඹලා? යක්ක පුත්තු නේද? තොපි නේද දාන්නේ නිකන් මේ අඩෝ දුටු ගැමුණු රට ජාති වෙනුවෙන් කියලා. හරිද? ඒකවල ටියුෂන් වලට මං ආවම කියනවා අනේ මේ පොඩි එවුන් බබා වරෙන් පුකට පවුඩර් ටිකක් දාලා වඩාගෙන දාලා වන්න මෙහෙම කරලා. මේ හුරතල් වෙන්න එපා ඔය ගුරුවරු මේ බබාලා පොඩි උන් කියලා ඉවරලා.
හැම ගුරුවරයෙක්ම පටන් ගත්තේ පොඩි තනින් තමයි. පොඩි එකා තමයි ලොකු වෙන්නේ. කේජයස්ලිගේ පොතකුත් තියෙනවා. පුංචි පැලේ ගස වෙනා. මුන් සමහරවුන් අවුරුදු 40යි අපි පොඩි ගුරුවරු. අර වික්ටරත්නායකගේ දරුවෝ වගේ. ඇයි තරහ වෙන්න එපා. මං ඒ දරුවෝ දෙන්න මගේ යාළු. මියගිය ලොකු පුතත් මගේ යාළුවෙක්. හැබැයි මට හරි ප්‍රශ්නයක් තිබුණා. ඇයි? මියගිය ජයන්ත රත්නායක මගේ වයසේ 58යි. අවුරුදු 50 දී තාත්තගේ දෑවැද්ද ඉල්ලනවා. මොන මගුලක්ද බං ලොකු වෙයන්කෝ. ලොකු විනියෙක් වෙයන්කෝ. අවුරුදු 50 වෙලත් ලොකු වෙලා නෑ තාත්තේ. ඔයාලා මම මේ එකක් කියන්නේ ওই පොඩු ගුරුවරු කියන අය වහම ලොකු වෙන. ලොකු වෙන විදිහකට උදාහරණයක් කියලා දෙන්නම්. මම මුලින්ම පන්තියක් කරා හලාවත. මං ඉන්නේ නුගේගොඩ ඇන්ඩර්සන් රෝඩ් එකේ. මේ අර වෙන YouTube channel වල දුක කියනවා වගේ කෑල්ලක් නෙමෙයි අඬ අඬා කියනව නෙමෙයි. මේ කියන්නේ පොහොසත් වෙච්ච මාර්ගයේ කරපු චණ්ඩිකම්. මොරාල් එක. හයිය ඇටර් වෙච්ච හැටි. ඒක මේ කියන්නේ මේ දුක විකුණන්න ඒක විකුණලා හුඟක් කල් ඒක ඉවරයි. මේ සැප විකුණන්නේ සැපේ ආතල් එක කියන්නේ අත්දැකීම්. ඇන්ඩර්සන් රෝඩ් එකේ දැන් නුගේගොඩ බෝගහ ගාවට තියෙනවා කිලෝමීටර 1.5කට වැඩිය. එන්නේ පයින් උදේ 4ට. ඉන්නේ බෝඩිමේ. නැගිට ගමන් බොක දාන්න ටී එකක් කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ. දැන් වගේ টয়ලට් එකට ගිහිල්ලා බොන්න සිගරට් එකක් හම්බ වෙන්නේ නැහැ. එහෙන් මේ මූණ හොදගත්ත ඇඳුමක් දාගත්තා. නැගිටින්නේ 3ට. 4ට එන්න ඕනේ බෝගහ ගාවට. නුගේගොඩ බෝගහ ගාවට දැන් කීර දෙන්නේ උදේ 4ට. දැන් බලන් ඉන්න 130ට බස් එකක් එනකම්. 30ට යනවා පිටකොටුවට. පන්තියේ තියෙන්නේ හලාවත. බස් එකේ අර වමනේ දාන මුල්ලක ජයිල්ලෑලි වාල්ලාර මූදු හුලං වැඩි වැඩි මෙහෙම කර කර බඩගින්නේ උදේ දැන් යනවා. කොහෙද යන්නේ? හලාවත යනවා. මොකටද? ටියුෂන් කරන්න. හලාවතට කිලෝමීටරයක් මෙහා පැත්තෙන් බහිනෝ පිරවණක් ගාව. පන්තියට යනවා. කලන්තේ දාන්න ඔන්න මෙන්න මගේ ඇටකොටු ශරීරේ ෆයිල් එකක උතර උගන්නන්න යනවා. ගියාම ළමයි දෙන්නයි ඉන්නේ. සාක්ෂියකට එක ළමයිගේ නමක් කියන්න. නාට්‍යකාර නාට්‍යවේදී රාජිත දිසානායක. එයා මගේ හලාවතේ පන්තියේ හිටියේ. රාජිත ගැනත් මේ එක්කම කියන්නම් දැන්. පස්සේ කාලෙක ඉන්ටර්විව් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා රාජිත. අපි ඒක ලස්සනට කරමු. රාජිත ඉන්නවා පන්තියේ. මේ අකා දක්ෂයි. පාට පන්තියට පොල්ල තියන්න හිතෙන්නේ නැහනේ. ඇයි ඒ? මූ මතක් වෙලා පන්ති යනවා. හොඳට ඉගෙන ගන්නවා. පැය දෙකක් ඉගෙනුවාම උදේ ඉඳන් 8:00 විතර පටන් ගන්න පන්තිය දැන්. බඩගිනි කියන්නේ 10 විතර වෙද්දි අයි බං උදේ 3ටනේ නැගිට්ටේ. බඩපපුව පිට පොත්තරෙල්ල කියලා කියන්නේ. චූ යන සයිස් දැන්. ඇයි ළමයි දෙන්නෙක් වුණාට බං අපි 200කට කෑ ගහනවනේ ඉස්සර කටසරයිනේ. උගුරත් බැරන්ඩි වෙලා. හලාවත දාඩියක් දාලා තකරන් වහලයට ඔළුව කර කුට්ටන් වෙලා. ළමයෙක්ගෙන් ගෙවන් ගන්නේ කීයද? රුපියල් 20යි. රාජිතගෙන් රුපියල් 20යි. ඊළඟ එකාගෙන් රුපියල් 20යි රුපියල් 40යි. ඒකෙන් 30ක් ආයතනයේට. අරුන්ට වඳින්න නැතුව විතරයි. තව දෙන්නෙක්වත් හොයන් ඉන්න බෑ. යන්තල් ළමයි 8 දෙනෙක් වුණා. 8 දෙනාගෙන් හැම වෙලේදා 20 ගන්න කීයද? දෙවරක් 6 කියපන් 16යි 100 ඒකෙමුත් 125ක් 30ක් ආයතනෙට. දැන් මං ආය කොළඹ එන්න ඕනේ දෙහිවල පන්තියට. අර හලාවත ටවුන් එකට අනේ රාජිත thank you තවත් ධෛර්යය ලැබෙන්න ඕන වාගේ ජීවිතේට. ඔය රාජී දිසානා කියන නාට්‍යවේදියා ශිෂ්‍යයා කාලේ අර පිරිවෙනේ ඉඳන් පරම ධම්ම චේතිය පිරිවන ඔන්න මතක් වුණා. පරම ධම්ම චේතිය තාමත් පන්සල තියෙනවා. කැප්‍රොබේන් එකට ආවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ ළඟදී මාව බල්ලා යන්න කියලා ඉවරලා. ඒ කාලේ පොඩි හාමුදුරුවෝ. පරම ධම්ම චේතිය පිරිවන. හාමුදුරුවන්ටත් නිරෝගී සුව බලන්න ආවට. ඒ කාලේ තරුණයා. පරම ධම්ම චේතිය පිරිවන ගාවේ ඉඳන් අර කිලෝමීටර් දෙකක් ආපුව හලාවත ටවුන් එකට බයිසිකලේ පොල්ලේ මාව තියාගෙන රාජිත පදිනවා. ඌත් පොඩි එකා. හලාවත පාස්ටර්ගේ පුතා. ඔය මේරියන්ස් නලින් එහෙම මට අඳුල්ලා දුන්නේ ඒගොල්ලන්ගේ සම වයස් වල යාළුවෝ. පාපැදියේ තියාගෙන පදිනවා. දැන් පදින්නේ කවුද? ශිෂ්‍යයා. බාර් එකේ ඉන්නේ කවුද? මම. මට ආසයි කවදා හරි
ආදි සිංහලේ වීඩියෝ එකක් කරන්න පරමධම්ම චේතිය පිරිවන ගාව ඉඳන් මම බයිසිකලේ නැගලා රාජිතර කියන්න ආසයි අනේ පැදපංක බං ආපහු කිලෝමීටර් 2 කියලා උඹ ඉස්සරහින් ෂූට් කර ඵලයක් දෙපැත්තින් පදිනවා දැන් කොහෙටද හලාවතට දැන් මං එන්න ඕනි දෙහිවල පන්තියට දැන් උදේට තේ එකක් බීලා මොන හරි ඕනි දැන් අමාරුයි නැත්තම් දැන් ආපහු කොළඹ එන්න කඩේකට ගිහිල්ලා තේ බීලා වඩේ එකක් කාලා ටී එකක්වත් ගහනවද නැද්ද නෑ මොකද ටයිම් එකට බස් එක ගියොත් එහෙම ඊළඟ බස් එකේ ඇවිල්ලා අර පන්තිට වෙලාවට එන්න බෑ ඒ නිසා මං බයිසිකලේ ගියම බැස්ස ගම මං නගිනවා බස් එකට ජනෙල්ලේ ඇයිනේ වාඩි වෙනවා රාජිත එළියෙන් අහනවා දැන් මොනවද ඕන දැන් මං කියනවා ටක් ගාලා වඩේ එකකුයි ටී එකකුයි සාමාන්‍යයෙන් කන්නේ ඉස්සෙල්ලා මොකද්ද බොන්නේ මොකද්ද කොහොමද කරන්නේ වඩේ එකයි ටී එකයි හම්බුනාම අයියෝ කියන්නකෝ වඩේ එක කාලා ටී එක බොනවා මං කරන්නේ අනිත් පැත්තට පුළුවන් නම් ඒ කීපා නෑ අකෝ කෝප්පේ දෙන්න එපා කඩේට වඩේ එක කාලා තේ බීබී මීගමෝට එන්නේ යන දෙකින් විතරක් අරුගේ සාමාන් දැනීම හිතපන් ඇයි පීරිසියයි කෝප්පෙයි දෙන්න ඕනි කඩේට දැන් බිම ඉන්නවා කවුද රාජ්‍ය දිසානායක ඒතර ඉස්සලා මොකද්ද කරන්නේ තේ එක බීලා පීරිසියයි කෝප්පේ රාජිතට දෙනවා ගණ දෙනවා හරි ගණන් බේරලත් හරි වඩේ කාතේ මේක තමයි හිමීට කකා කොළඹ ඉන්නේ සමහරට වඩේ දෙකක් විතරත් රාජිතරන් දෙනවා මල්ලඟ සල්ලි නැත්තම් රාජිතගේ අතින් සල්ල දැල්ලත් තරන් දෙනවා මරු ශිෂ්‍යයෝ බා මොකද රාජිතර කීයක් කර අතේ තියෙනවා තාත්තා පාස්ටර් කෙනෙක් පල්ලි දැන් එනවා කොහාටද පිටකොටුවට අනේ ගෑස් පාහන් දිය මාමර ස්ට්‍රීට් පහු කරලා මෙහෙම එද්දි මේ ගම පාරේ දූවිලි ඇවිල්ලා ඉද්දි මෙහෙම කරාම දාඩියයි දූවිලි දැන් යන්න ඕනි ගුරුවරයා සුවඳ ගහ කොහෙටද ඊළඟ පන්තියට මල්ල කෙලියයි බඩගිනින්ද දැන් දුවනවා නීලගිරි කියලා හෝටලයක් තිබ්බා උඹන් ආයි පිඟන් එහෙමයි ළඟට ගෙනත් දෙන්නේ නැහැ එහෙ මෙහෙ යන ගමන් පිඟන් හොදලා අර මේ පිඟන් මැටි වාගේ තියෙන ඒවත් පිඟන් මැටි වලින් හදපු මේ මේසවල තවත් නන්නාදුන් නිමුත් වාඩිලා ඉද්දි ඌ මෙහෙ ඉඳන් පිඟාන දානවා ක්‍රංගාල පිඟාන අල්ල ගන්න ඕනේ හරිද අරෙන් ආව සුදු බත් ටිකක් දැම්ම මෙහෙන් දැම්ම හොදි දැම්ම මාළු කෑල්ලක් දැම්ම අරක දිව්‍ය භෝජන රහයි මොන්න ජරා දිව්‍ය භෝජන කාලා හරි නගිනවා දෙහිවල බස් එකකට ගාලු පාරේ දෙහිවල බස් එකේ නැගලා බහිනවා ඊබර්ට් සිල්වා සෙඩ් එක ගාවි එතන තිබුණා දෙහිවල සරසවිය ඒකේ හැන්දෑවේ 3 ඉඳන් 5 වෙනකම් පන්ති ඒ පන්තියටත් මං එන්න හරි ආසය අර පන්තියේ රාජිත ඉන්නවා වාගේ ඇයි දන්නවද අර ළඟදී පෙන්වී පුතේ මානවන මායකේ මේ ක්‍රිස්ටෝෆර් පෝල්ගේ දුවලා දෙන්න එනවා මේ පන්තියට ටිකක් හැඩත් එක්ක ඒ කාලේ කෙල්ල දෙන්න මං ඉතින් හරි ආසාවෙන් එනවා අර පන්තියට හරිද මන් ළඟ මේ දැක්ක දෙන සින්දු කියනවා ඒ පන්ති ඉවර වෙනවා හැන්දෑවේ 5ට පහමාට විතර සමහරట్లాට අතන ගිහලා 19 ගිහිල්ලා ආයෙ නැදිමාලි හන්දියේ බහැලා අනිත් පැත්තෙන් ඇන්ඩර්සන්ගේ බෝඩ් එක වෙනවා රෑ 8ට 9ට විතර පහෝදායේ ගම්පහ පන්ති රුපියල් කීයද ආදායම පොඩි ගුරුවරු තමයි එහෙම කැප වෙයලා දැන් පොඩි ගුරුවරු කියන්නේ මොකද්ද අපි පොඩි ඒ නිසා ගුරුවරුත් එක්ක වෘත්තීය සමිතිය හැදුවාම දැන් තියෙන තත්වය ඒව සුබ සාධක සංගම් පුතේ ඇයි තාත්තා මැරුණා බැනර් එකක් එවන්න බැරිද පුංචි අම්මගේ බාප්පගේ පුතාගේ යාළුවෙක් නැති වුණා මේ ගුරුවරයාගේ ඒකට මිනි පෙට්ටියක් අරන් දෙන්න බැරිද ගුරුවරයාගේ බිරිඳ මේ ගැබ් අරගෙන හරි අපි වගේ හරියට හරිද ඒකට උදව් කරන්න බැරිද මං කියන්නේ මිනිස්සුන් උදව් කරන්න ඕනේ අපි අනන්ත උදව් කරනවා හැබැයි ටියුෂන් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය තියෙන්නේ මොනවටද වෘත්තීය අයිතිවාසිකම් වලට එහෙවනම් සුබ සාධක සංගම් වෙනම හදාගනින්න ඒ නිසා ගුරුවරුන්ගේ තියෙන ඔය එක එක සංවිධානවල WhatsApp group තියෙනවනේ මේ වෙද්දි බම් මල සමයන් hina වෙනවා වෘත්තීය ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ සුබ උදෑසනක් ඒවා රෝසමලක් තරු විසික් කරනවා ඔන්නෝම තියෙන්නේ වගේ හරිද හරිද සුබ රාත්‍රියක් වේව බුදු සරණයි මේ බුදු රැස් වලල්ලක් කරකිනවා අපි වෘත්තීය සමිතිය වටේ මේ බුදු රැස් වලල්ලක් කරකිනවා හරිද මං අහන්නේ පොඩි අන්න ඒව තමයි බලගේ පොඩි වැඩ ඒ නිසා පොඩි කියන එක අදාළ නැහැ
මම හැම නගරකම පන්ති පටන් ගන්නවා ලංකාවේ. ඇයි ඒ නගර උඹලගේද? උඹලත් අහපල්ලා අනිත් පැත්තෙන්. ඇයි කොළඹ නගරේ උඹේද? නෑ. අපිත් පටන් ගන්නවා පන්ති. ඉතින් පටන් ගනින්නකෝ. ඉස්සර තිබුණා නගරවල දැන් මම නුවර යනකොට මුලින් කිව්වේ එහෙමයි. මේ නුවර එන්න එපා. ගානවා. ඇත්තටම මගේ නුවර පන්තියට ගැහුවා. වැලි බෝතල් ආයුධ වලින් ශාලාවට ගැහුවා ප්‍රින්ස්ටන් එකට. නුවර ගැහුවා. ඒ ගහපතන නිලියකුත් හිටියේ මට යාගෙන අම්මත් තකන මේ දැන් ඒ කොළඹේ රංගපාන වේදිකාවේ ඒ ආයතක ශිෂ්‍යාවක්. ඒගොල්ලෝ තමයි ලීඩ් කරේ මේක. ගැහුවා පන්තියට. ඒතර මං අහා ප්‍රශ්නේ තමයි යකෝ මේ දේශ සීමා කියලා මේ නුවරෙවුන් කෑ ගහනවනේ යාපනයේ යන්න බෑ මේ දෙමළු ඉන්නවා කියලා ඉවරලා. යකෝ නුවර එන්නත් බෑනේ. තොපි උන්ට අන්තයිනේ. දැන් එහෙම නෑ. හේතුව ඔන්ලයින් එකත් එක්ක මතක තියාගන්න. දැන් නැත්තම් උදාහරණ කියන්න. කොළඹ නගරේ මේ වෙද්දී ඉංග්‍රීසි ලිටරචර් වලට ඉතා හොඳ ගුරුවරු අඩුයි. නෑ නෙවෙයි අඩුයි. ඉංග්‍රීසි මීඩියම් කරන අයටත් අඩුයි. ඒ නිසා කොළඹ නගරයේ ආශ්‍රිත ඔක්ස්ෆර්ඩ් එක්සෑම් එකට කේම්බ්‍රිජ් එක්සෑම් එකට ඉංග්‍රීසි මීඩියම් ලිටරචර් ඉගෙන ගන්න අයට ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ ලන්ඩන් නගරේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් බව මතක තියාගන්න. දැන් බම්බු ගහන්නද උඹලා? එන්න එපා අපේ උගන්නන්න හෑ ගෑවොත් එන්නේ අකෝ ඔක්ස්ෆර්ඩ් ඉඳන් උගන්නන්නේ. අපි පොඩි ගුරුවරු අපිට කෙලින්න එන්න එපා. අපි ජීවත් වෙන්නේ නැද්ද හා? යොහානි ගිහිල්ලා උඹලගේ මුළු සංගීත බූදලේම ඉන්දියාව විකුණලා ඇවිල්ලි ඉවරයි. ඇයි දන්නවද? අර බල ලංකාවත් එක්ක ඉන්දියාව සම්බන්ධ කළ සේතු සමුද්‍රම් හදන්න ගියාම ලංකාවේ උන් කිව්වේ හැමදාම මොකක්ද දන්නවද? සැලුන් එකේ බාබර් රස්සාව කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? බංග්ලාදේශේ උන් එනවා හොන්න කපන්න. සෙඩ් එකේ වැඩ කරන කොල්ලගේ රස්සාව නැති වෙනවා. උයන ගෙදර කාගේ නැති වෙනවා. පොල් කඩන්නත් මූ වෙයි. ඒ කියන්නේ ඇත්තටම එයි ඉන්දියාවෙන් එයිනේ. මට හිතුනේ අනිත් පැත්තනේ බා. සේතු සමුද්‍රම් හැදුනා නම් ඉන්දියාවට ලංකාව ඕපන් වෙනවා වාගේ යකෝ අපිට අර ලොකු එක ඕපන් වෙනවනේ. ඒකනේ ඕපන් කරගත්ත යොහානි ගිහිල්ලා. මෙහෙ හැමෙන්නේ නැතුව. අපේ බද්ද සමානයි. ලංකාවේ සිනමාකාරයෝ ගිහිල්ලා බහිනවා හොලිවුඩ් වලට. උන්ගේ ටීම් එකත් එක්ක වැඩ කරනවා. ඇයි? අපි උම්මෙහි කියලා බයේ ඉන්නවා. අපි කීයටවත් හිතන්නේ අපිට එහෙ යන්න පුළුවන් කියලා. උඹලා දෙන්නම කියපල්ලා. මගේ ඔන්ලයින් අපේ සිංහල පන්තියේ වැඩිම පිරිස ඉන්නේ ලංකාවේ අයද පිට රටයිද? ඈ? පිට රටයි. මගේ පන්ති සිංහල ගණන් ගන්නේ පිට රටයි. හරිද? එතකොට එහෙව් එකේ කියන්න එපා කුරුණෑගල එන්න එපා. අපේ දේපල ඉවරයි. නෑ මං කියන්නේ තරඟ කරමු. මම උගන්වන්නේ කොහොමද කියලා බලන්න ඕන නම් මාසයක් දෙකක් කාඩ් එකක් අරන් ආයි ගුරුවරගේ පන්තියට එන්න. මගේ ටියුට් ටික එකතු කරගන්න. ඒව දැන් ජාලගත වෙලා මම බෙදා හරිනවා රට පුරාම. ඔව්ද? ඒව අරගෙන උගන්වන්න ප්‍රශ්නයක් නැහැ. හරියට උගන්වන්න. මගේ වැරද්ද තිබ්බොත් කියන්න. ඒවා මං හදා ගන්නවා. මගෙත් එක ෆයිට් කරන්න. හරිද? සන්නට වැඩිය ළමයි හැදුවා මචං කියලා කියන්නේ. නේමයි. මේ නුවර යනවට විරුද්ධ වුණා වගේ මිස්සර සමහර ගුරුවරු මං කුරුණෑගලෙදිත් කියනවා. ඇතුගල්පුර අපේ සීමාවට එන්න එපා. උගන්වන්න. මේ භූමිය මේ ප්ලැනට් එකවත් තොපි කාටවත් ලියලා දෙලා නැහැ ඩිජිටල් එකේ. භූමියේ පර්චස් 10 15 අයිති කරගෙන හිටපල්ලා තාප්ප ගහගෙන. නේ? අහසේ තාප්ප ගහන්න එන්න එපා. ඕගලන්ට මතකද කොහේ හරි ඒක මේකේ දාන්න පුතේ. මේකට ඇඩ් කරන්න මම දැක්ක කොහේ හරි පන්ති කාමරේ ගිහලා ගුරුවරයෙක් බයිනවා එන්න එපා මේ ආයතන උගන්වන්න මම තමයි උගන්වන්නේ ගහනවා කියලා. මතකද? යකෝ ගුරුවරුද? ආන්න ඒ ගුරුවරයාට දැන් අවස්ථාවක් තියෙනවා. උඹේ ආයතෙන්ට එන්නේ මම ලෝකෙටම උගන්වනවා කියලා වර. හරිද? මේ ද්වන්ද මූන්ට මූණ හම්බ වෙන කාරණා වෙනුවට ශිෂ්‍ය මූන්ට මූණ හම්බ වෙන්න පුළුවන් විතරක් නෙවෙයි රටක ශිෂ්‍යයන්ට වැදගත් වෙන්නේ ඉන්නේ කොතනද කියන එක නෙවෙයි. ඉන්නේ කොයි ගෙදරද කියන එක නෙවෙයි. ඉගෙන ගන්න ටකරන් වහලයන්ට කියන එක නෙවෙයි. ඉගෙන ගන්න කාගෙන්ද? ඉගෙන ගන්න මොනවද කියන එක. වැදගත්ම දේ ඒක. උගන්වන්නේ කාගේ ජාතිය කුලයේ ආගම නෙවෙයි. උගන්වන්නේ කවුද? එයා උගන්වන්නේ මොනවද කියන එක.
හරිද? ඒ නිසා මුළු රටේම ගුරුවරුන්ට මම යෝජනා කරනවා ඊටාම ගුරු තරඟයක් එක්ක ශිෂ්‍ය තරඟයක් තමයි විභාග කියලා කියන්නේ. මේ තරගෙට ඩිජිටල් එකේ අවතීර්ණ වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අර පන්ති සාමාර්ථය කියන කාරණාවට රටේ ඉන්න දරුවන්ව ගොනු කරගෙන හදන්න පුළුවන් කමක් තියෙනවා. පොඩි කොන්ද හදලා ඉලන්දාරි කරලා බබා ඔයා කියලා බබා හුකුම් කරලා හුරතල් කරන්නේ නැතුව අපි කියන්නේ බබා හුකුම් පාඩ දානවා කියලා නැතුව ළමයාත් එක්ක අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ නිසා ගුරු සටනට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන අතර ඩිජිටල් සටනටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් සෙන්සුරාදා ලංකාවේ නගර 25ක අලුතෙන් පන්ති පටන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ මේ මම අර හැමදාම කියන එක සුසන්තිකා ජයසිංහ වගේ සබඳ අපි කඳුන් නෙවමු උනුන් පරයා නැගෙන කියන එක සාහිත්‍යයට හොඳයි. හැබැයි මේ කොරෝනා කාලයක හොඳ නැහැ. තරඟ කරමු. තරඟය ඇතුලේ තමයි හොඳ ශිෂ්‍යෝ ටිකක් බිහි කරන්න පුළුවන්. ඒ නිසා ඇත්තට මේකේ තියෙන වාසිය තමයි Tamanට ස්මාර්ට්ෆෝන් එකක් නැත්තම් ඒ ඔන්ලයින් එකේ ඔපරේෂන් සිස්ටම් එක තේරෙන්නේ නැති දරුවා නෝන් තරම් ඉන්නවා. ඒගොල්ලන්ට මේ කුඩා ගම්වල 10 15 එකතු වෙලා මගේ පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙක ඉස්සර ප්‍රශ්නයක් තිබුණා රොයල් එකට එන්න බෑ කියලා ඉවරලා. දැන් ප්‍රශ්නයක් නෑ අයියේ. රොයල් එකේ එකයි ඔක්ස්ෆර්ඩ් එකයි ඇමරිකාවේ ළමයයි දෙහිඅත්ත කණ්ඩියේ එකයි ඔක්කොම ලියන්නේ එක පේපර් එක. මම ඕන් අතර තරඟේ පටන් ගන්නවා. එතකොට ඈත දුෂ්කර ළමයෙකුට පුළුවන් විශාක විද්‍යාලේ ශිෂ්‍යව පරාජය කරන්න. මම ඔන්ලයින් එකේ මෙයාට මොකද්ද කරන්නේ? අප්පුඩියක් ගන්නවා වරෙන් පුතේ කියලා. එහෙම හදනවා. ඒ නිසා මේ පොඩි ගුරුවරු පොඩි මිනිස්සු කියන එක නැති වෙලා හේතුව 2000න් පස්සේ පරම්පරාව කියලා හැමදාම මේ පොඩි උන්ට බැන්නට මතක තියාගන්න 2000 ඉවරලත් දැන් අවුරුදු 21ක් බං 2000 ඉවරලත් අවුරුදු 21ක්. ඒ නිසා මම කැමැත්තෙන් ඉන්නවා රට පුරාම වැඩ කරන්න. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා ඒ ඇඩ් එක ඇතුලේ ඊළඟ ගුරු පරම්පරාවට ශිෂ්‍යයන්ට ගන්න දෙයක් තියෙනවා කියලා. දෙක දැන් මෙහෙම වුණාගෙන් පස්සේ අර පන්ති වල බයිලා ගහන එක කරන්න බෑ. හැම නගරෙම ළමයි 10 දෙනෙක් හරි බලන් හිටියොත් එහෙම උන්ට උගන්වන්න ඕන. හරි. අනිත් පැත්තේ මං වායි ගුරුවරයෙකුට පොඩි ආතල එක්ස්පෙරිමන්ට්ස් කරන්න පුළුවන්. රයිට්. කුරුණෑගල කණ්ඩායමයි ගාල්ලේ කණ්ඩායමයි අතර විභාග තරගයේදී කවුද ජයග්‍රහණය කරන්නේ? හරි. තරගය නිර්මාණය කරන්න පුළුවන්. වැඩ කරන කොටසක් හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ඉරාෂ් අපිට පුළුවන් මේ යුනිට් එක පටවගෙන ගිහිල්ලා එක දවසකට ගාල්ලේ ඉඳන් ඔන්ලයින් පන්තිය කරනවා ලයිව් අපි. ඊළඟ දවසේ මාතරත් කරලා හම්මන්තොටත් පන්තිය කරලා එන ගමන් නුවරත් නයිට් එකක් ගහලා ඊළඟ දවසේ නුවර ඔන්ලයින් පන්තිය කරන්න පුළුවන්. හරිද? මම මේලයි මතක් කරන්න ඕනේ මට මේ concept දීපු ගුරුවරයෙක් හිටියා. එයාගෙනම රාජා ලුයිස් අද මේ මනෝජ් සෝලංගාරච්චිගෙනත් කතා කරපු නිසා රාජා ලුයිස් එයත් pure applied ගුරුවරයෙක්. ලංකාවේ විශිෂ්ටතම ගණන්කාරයා කියලා මම සලකන්නේ රාජා ලුයිස්ට මගේ මිත්‍රයාට. එයයි මයි කාලයක් ප්ලෑන් කරා මචං හෙලිකොප්ටර් එකක් ගමු පන්ති කරන්න. ඊට පස්සේ අපි හෙලිකොප්ටර් මේ ලෑන්ඩ් කරන තැනුත් ප්ලෑන් කරා. එතකොට මම අත්තේගොඩ නිසා මම ගෙදර ගාව තියෙන අර කැමිලා එකේ ග්‍රවුන්ඩ් එකේ තමයි හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරන්නේ. මාතර පන්තියේ සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එක බුක් කරගත්තා ලෑන්ඩ් කරන එක. අපි පයිලට්ලා හොයාගත්තා හෙලිකොප්ටර්ස් එක. ඒතර අපි ප්ලෑන් කරේ උදේ පාන්දරම ගිහලා පටන් ගන්නවා නුවර. මම නුවර ළමයින් ඉස්සර කියනවත් එක්කම කඩුගන්නාවෙන් ගුඩු ගානවා නම් පුතේ හෙලිකොප්ටරේ ගුරුවරයා එනවා කියලා ඉවරලා. පන්තිය ලෑස්ති වෙන්න පුළුවන් ආයිබුවන් කියන්න. හරිද? ඒතර නුවර පන්ති ඉවරයි. හරි. ගුඩු ගානවා විනාඩි 5කින් විතර එන්න පුළුවන් කුරුණෑගලට. කුරුණෑගලෙන් ගුඩු ගාලා යන්න පුළුවන් ලන්ච් එක ගන්න පුළුවන් හෙලිකොප්ටර් එකකින් නම් ඕනනම් මාතර. එන ගමන් ගාල්ලේ පන්තියක් කරලා කොටිය හෙලිකොප්ටර් එක බාලා ගුඩු ගාලා 6:00 වෙද්දි ගෙදර. හරිද? අනාගතේ කවදා හෝ දවසක ගුරුවරයෙකුට මේක කරන්න පුළුවන්. ඔය පොඩි කියලා රෙන්නේ නැතුන් එහෙම ප්ලෑන් කරපල්ලා. දැන් අනේ එහෙම නැත්තම් අඩු ගානේ මේ හයිවේ එකේ කිසි ගාලා දැන් යන්න පුළුවන් නේ. ගාල්ල කොළඹ පැයයිනේ. හරිද? ප්‍රාදේශීය නගර අපි තමයි මෙහි අල්ලන් හිටියේ නෑ පුතේ. මම යෝජනා කරනවා ඈත පළාත්වල ඉන්න ගුරුවරුන්ට ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්න කියලා. ලංකාවේ හොඳම බෞද්ධ ශිෂ්ටාචාරයේ ගුරුවරයා ඉන්නේ සමහර වෙලාවට ත්‍රිකෝණාමලේ වෙන්න
පුළුවන්. කොළඹ ළමයාට ඒකට යන්න පුළුවන්. හරි. ඒ නිසා මේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අයියක් ගැහුවේ මේ උගන්වන්න පටන් ගත්තා මං ආයේ මොරාල් එකට ඇවිල්ලා පොඩි දේවල් අත්හදා බලන්න පටන් අරගෙන මම ලංකාවේ පළවෙනි වතාව ඩිජිටල් බෝඩ් එකක උගන්වන්න පටන් ගත්තා. පළවෙනි වතාවට ඒ වෙලාවේ මික්ස් කරලා කැමරා තුනකින් ෂූට් කරලා එඩිට් එකක් ගහලා ඒ වෙලාවෙම ඒක දෙන්න පටන් ගත්තා. හරි අපි වැඩි පටන් ගමු. මේ මං උඹලා දෙන්නත් එක්කම මේ ඉන්ටර්වස් දෙකක් කරන්න හිතන් ඉන්න ඉස්සරහට ආදි සිංහල මේකේ ට්‍රේලර් එක වශයෙන් මම පාවිච්චි කරනවා. එතකොට මේ තරංග මේ දමිත් එතන මම ඔය දෙන්නම දන්නවා වුණාට ඔය දෙන්න දන්නේ අද. හරි. මේ තරංග මගේ ක්ලාස් ආවා. ඔස මම 98 ඒ ලෙවල් කරේ. 98. අපි පස්සේ කතා කරලා මතකම සිද්ධිය කියමු 14 කලිය ගැන. අපි චිත්තයක් ලියදුනා සර්. මොකද ඒ කාලේ සංගීත පාලම ලිව්වා. අපි මොකද උයාසේ අපි ඇත්තටම මේ ඊවලුණායම කිව්වලා ලදින් නැමුන්ගෙන් සාහිත්‍ය එක්ක පොඩ්ඩක් ගැම්ම හිටියේ. ගෝගී සාහිත්‍ය අවුල් කියලා එහෙම තියෙද්දි ශ්‍රේයස් එක් කණ්ඩායමත් එක්ක එකතු වෙලා පොඩි මතවාද ගෙනාවා. එතකොට පොඩි සම්බන්ධයෙන් ගැටලු තිබ්බේ නෑ විෂය සම්බන්ධයෙන් ඒ වන්න එක සම්බන්ධයෙන්. හැබැයි සාහිත්‍ය මූලස්ස සම්බන්ධයෙන් ගැටලු තිබ්බනේ. ඒතර සරසවි දින අපි කියවුවා, සංගීත පාන කියවුවා, නේත්‍ර කියවුවා. ඒවයි කතා කරපු දේවල් සහ ඒ සාහිත්‍යය තුළ මේ පොඩි අර්බුද තිබ්බා කියලා ඉතින් අපි පොඩි තර්කටියක් දෙනවා. මට එවනම් මේගොල්ලෝ අර හාප් සීට් අරවල විචිත්‍ර කෙස්සමක් වගේ එකක්. යටින් අස්සම් කළා කොල්ල 14 දෙනෙක්. 14 කලිය කිය. හරි ඒක පස්සේ කතා කරමු. දැන් ඒ එදා ඉඳන් අද වෙනකොට කොච්චර කල් යනද? මට ඒක කරේ දැන් අවුරුදු 23. 23ක් විතර දැන් මම මෙයාගේ යාළුවෙක් නේ. දැන් මම දැකලා නැහැ මේ ලංකාවේවත් එහෙම දිගු කාලීනව එහෙම දැන් ඔය කිව්ව ගමන් අහුවෙනවනේ මුන් අරගෙනනේ පන්ති ඉන්න කාලේ ශිෂ්‍යොත් එක්ක. හැබැයි ඒක ගැටුම වුණාට ඒගොල්ලෝ තාම මගෙත් එක්ක ඉන්නවා. මං හිතන්නේ වෙන අයත් එක්ක නෑ මයිකක් තියෙන්නේ. ඔයත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා ඔයා මොකද්ද මෙතෙන්ට ලබේ කරන්නේ ටැප්ලොබෙඩි කියලා. ඇත්තටම ඉතින් මේ සර්මන් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න සාහිත්‍ය ගැන පටන් ගන්න වෙනවා කියලා කිව්වා. ඒක පොඩි කතා කරලා පොඩි සෙට් එකක් ගන්න කියලා. ඔව් මම ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දීලා ඉන්නම්. උඩ හදනවා දමිත් අපි මේ පොඩි ගාඩන් එකක්. ඒතර මෙයාට ඇග්‍රිකල්චර් පැත්තේ වැඩේ තියෙනවා. ඊට පස්සේ මට ඕන වෙනවා මේ නයිට් ක්ලාස් එක කරන්න පොඩි මේ සෙට් එකක් හදාගන්න. ලස්සන සෙට් එකක්. දැන් මම කිව්වහම ඒ જાති එකක් හදලා දෙන්න මෙයාට වෙනවා. ඒ කියන්නේ ලයිටින් සිස්ටම් එකක්, මට අරින්ද ජනෙල්ලයක්, මට එළියට යන්න ඕනි, මට ඒ දොරෙන් එළියට ගියාම මට වෙරළට යන්න ඕනි, මට හිරෝෂීමා නාගසාකි වලට යන්න ඕනි. හරි මට ඒ කාමරයට එන්න ඕනි. පොඩි උණුසුමක් තියෙන කාමරයක්. හරි. ඉතින් ඒ කාමරේ මට මෙතන හදලා දෙන්න ඩිසයින් කරලා ඉන්නවා. ඒක ඩිසයින් කරනවා. ඔය ෆ්ලැට් බෝම් එක ඔක්කොම ටික කරනවා. හරි. එයා ගැන වෙන එකක් කරමු ඇග්‍රිකල්චර් කොහොමද සම්බන්ධ වුනේ? හරි. මොකද්ද ජොබ් එක? කොහොමද එන්නේ? කොහොමද ව්‍යාපාරිකයෙක් වෙන්නේ? උදව් කරන්න වෙනවා. ඔයා ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා මට විශාල ඉල්ලුමක් තිබුණා. සහ මට ලොකු කරදරයක් දමිත් ඔයා හේතුව. ඔයාට මං කරදරයක් වගේම මට ඔබ හෙන කරදරයක් මට එන මැසේජ් ප්‍රමාණය. මං එකපාරක් අන්න අතන වාඩි වෙලි ඉවරලා මේ ඔය 3-5 වගේක් පෙන්නද්දි මං කිව්වා මේවත් මේ iPad එක ගෙනගුණා. මේ එයාට කියන්නේ අපි අපල් පපීර් කියලා. ඇත්තටම දමිත්ගේ වාසගම් මන් දන්නේ නැහැ. දැන් කියන්නත් එපා. ඕනේ. දමිත් කියලා කියන්නේ. මට මේව කන්ටැක්ට් කරේ මීෂා ගුණවර්ධන. ෆොටෝග්‍රැෆර් උත්ශිෂ්‍යනේ. දැන් එතකොට මේ මට අන්තිමට දමිත් දුන්න Apple phone එක. ඒතර මේක ගන්න ඉස්සෙල්ලා මං Apple phone මට මතක විදිහට Apple phone 5ක් මම මේ පොළවේ ගහලා තියෙනවා. කාකාත් එක්ක හරි මල පන්නගෙන මේ මල්ලා ගහනවා 1,30,000යි K level ඵලයන් කියලා කේල් කියන්නේ. ඔයාට මතක කීයක් තියනවද මෙහෙම Apple phone මං පොළවේ ගහලා වාපවු. මට සාමාන්‍ය මතකයේ ෆෝන් 5-6ක් කුඩු කරලා ඇවිල්ලා තියෙනවා. يعني තහා ගිහිල්ලා වැටිලා ඇවිල්ලා තියෙනවා. තව තියෙනවා ඉතින් ෆෝන් මම 15,000ක් විතර පාවිච්චි කරා. මම හිතලා මං වැඩි කාලයක් පාවිච්චි කරේ මේක විතර දෙකේ මම. දැන් පොළවේ ගහන්න බෑ මොකද තමයි ඇසසරිස් ගන්න ගොයි බදු කාලේ වරලා මල කෙලියක්. හරි පොළවේ ගහන්න බෑ. කොහොම හරි ගිය මාසෙම නිකන් ගණන් බලද්දි මෙයා මට 1 මිලියන් විතර දේවල් දීලා තිබුණා. ලක්ෂ 10 විතර දේවල්. අදත් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඊපස් පටන් ගන්න. බලමු. දැන් බලමු. ඔව්.
ඕපන් කරන්න බලන්න මෙතන. ඉතින් ඒවා සිස්ටම් එකට හදලා ලීසි. මේක කරා. Wow. Dan මල්ලඟ තව මැක් දෙකක් උඩ තියෙනවා. ඔව්. ඒ දෙකේ වර්ගය මොකක්ද? ඒ දෙකම වර්ගෙන් ගත්තා මැක් දෙකක්. ඒක අපි වෙලා iMac 27 inch එක. මේක තමයි ලේටස්ට්ම M1 chip එක දාලා හදලා 24 inch එක. ඊට එළිය thickness එක ගොඩක් අඩු. බලන්න. ඕපන් කරන්න බලන්න. හරි දැන් දෙක විතර කරනවා. මෙතනින්ම ඕපන් කරන්න. දැන් මේ නහිනේ දෙහින කාලේ පන්සලකට ගිහිල්ලා ලබන අතුරු මොන හරි කරගන්න තුන් මේ ඇසසරිස් එක්ක වැඩ කරන්න ගියාම මචං පොඩි අවුලක් තියෙනවා මොකද දන්නවද බොක්ස් එකවත් ගලව ගන්න බෑ මේක අයින් කරන්න බෑ හෙලෝ power එකක් කොතනින්ද දෙන්නේ? ෂා මරුනේ ඒ කියන්නේ මල් ළඟ දැන් තියෙන Apple දෙකට වැඩිය මේක අලුත්ද මේක හොඳයිද මොකද්ද මේකේ වෙනස මේකේ මොනවද කරන්න පුළුවන් ගමිත් දැනට තියෙන ලේටස්ට් අලුත්ම ප්‍රොසෙසර් එක දාලා හදපු අලුත්ම මැෂින් එක තමයි මේක. ලංකාවේද ලෝකෙද? ලෝකේ. ඈ? හරි. ලංකාවේ හදන්නේ නෑ මං කියන්නේ ලංකාවට ආපුනේ ඇක්සසරිස් තියෙනවනේ මේ. ඔව්. ඉතින් මේකේ විස්තර කියන්න මට තාම මේක මොකද මට පාවිච්චි කරන්න පුළුවන් මොන මොනවටද? මට මේකේ ෆිල්ම් එකක් එඩිට් කරගන්න පුළුවන්ද? ඔව්. මේක එඩිටින් වලට හරිම ලේසි මැෂින් එකක්. ඒකවල මේකේ මට මියුසික් ක්ලිප්පින් කරන්නත් පුළුවන්ද? පුළුවන්. මගේ ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධව වැඩ කරන්නත් පුළුවන්ද? හරියටම ගැලපෙයි. හරියටම හරි. ඈ? අපි අර කලින් මිනි එකක් try කරානේ. ඔව්. ඊට පස්සේ මේක තීරණය කරේ. මේක අපි ගත්තලේ හේතුව ඒක ස්පීඩ් එක මදි වෙයි. සහ මේක අපිට තව අනාගතේ කියන්නේ ඉස්සරහට ගොඩක් වැඩ කරන්න පුළුවන් මිනි එකට වැඩිය. Mac mini එකට වැඩිය. අනිත් මේක 16GB RAM එකක් තියෙනවා. 16GB RAM එකක් තියෙනවා. ස්පීඩ් එක ගොඩක් හොඳයි. ඔයා දැන් මේ જાතියව ලංකාවේ කීයක් විතර විකුණලා තියෙනවද? ගණන් බලලා නැහැ ගොඩක් විකුණලා තියෙනවා. ගොඩක් විකුණනවානේ. ඈ? මේකේ වෙළඳපොළ මිල කීයද? මේක මට දෙන මිල නෙවෙයි මං අහන්නේ. මේකේ වෙළඳපොළ මිල කීයද? මේක සාමාන්‍යයෙන් ලක්ෂ 5මාරක් විතර. ලක්ෂ 5මාරක් විතර වෙනවා. හරි. දමිත් ඇයි මේ ඔයා හම් වෙන හැම්බෙලාම කියන්නේ මිනිස්සු මේ මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දරයක් තරංග. ඔව්. ඉතින් මං හම් වෙනම හැම වෙලාවකම Apple ප්‍රශ්නයක් උඩ දානවා. ඔව්. මම දකින්නකොට මිනිස්සු ප්‍රශ්න තමයි මතක් ඈ ඔව් නේද? නේ? ඇයි Apple හදන්න ගොඩක් තැන්වල තැනක් නැද්ද? මොකක්ද මිත්‍රි මට කියලා දෙන්නකො මොකක්ද කියලා. මං හිතන්නේ අපි කරන සර්විස් එක හොඳ ඇති. ඒ හින්දා වෙන්නද අපි තෝරගන්නේ. මට ඔයා වෙලාවක් දෙනවද අවස්ථාවක් ඕනේ මම මනෙන් හරි ගන්නම් මේ ඔයාගේ ආකේඩ් එකට ඇවිල්ලා මම වෙලාවක මේ Apple accessories ගැන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරමුද දමිත් අපි කරමු. 13 එක තව පොඩි දවසකින් ඔෆිෂියලි ලංකාවේ රිලීස් වෙනවා. ඔව්. ඒකට එකක් අපි කරමු. හරි. එහෙනම් තරංග thank you. හරි සර්. thank you දමිත්. දෙන්නටම thank you. මට පොඩි විශ්මයක් තියෙනවා ඒ තමයි මේ
අර ඉස්සර මේ මොනවා හරි පන්තිය ඉගෙන ගත්තේ උන් හරිද? ඒතර මුන් දෙන්නම් මේ විශ්වවිද්‍යාල වල කියන නෙවෙයිනේ මං හරිද? හැබැයි මොකක් හරි එකක් එක්ක අවුරුදු ගණනාවකට පස්සේ ඇවිල්ලා මේ තවදුරටත් මගෙත් එක්ක මේවා ෂෙයා කරගන්න එක ගැන දෙන්නටම thank you. ඔගොල්ලෝ බලමු අපි ඕපන් වුණා මට ආසයි ඒක බලන්න. දැන් මේ සෙන්සුරාද වෙද්දි මම පටන් ගන්නවා ලංකාවේ නගරත් එක්ක ඒ නගරේ තියෙනවා ප්‍රොජෙක්ට් එකක්. එකෙන් ප්‍රොජෙක්ට් වෙනවා. ඉන්න ළමයි ටිකේ කැමරාවෙන් මට පේනවා. මට කොළඹින්නම් පුළුවන් කියන්නේ ඔය කුරුණෑගල පන්තිය 4 වෙනි පීලේ රතු පාට ෂර්ට් එකක් දාගෙන පුතා ඔය දඟල් එක නවත්තන්න කියලා. නේ. නැත්නම් මට එහෙන් නියෝජිතර කියන්න පුළුවන් ඔය 6 වෙනි පීලේ පුතා පුතේ පන්තියෙන් අයින් කරන්න. ඔය ගෑල්ලම රොකට් එවනව නේද කියලා. ඩිසිප්ලින් එකත් මට තියාගන්න පුළුවන්. පේපර් එක ආපු නැති එක මම දන්නවා. පේපර්ස් ටික ඩිජිටල් එකේ බලන්න පුළුවන්. හරි. එහෙම පොඩි අලුත් අදහසක් එක්ක මම ලෑස්ති වෙනවා. ඒ නිසා මම මේ රට පුරාම උගන්වන්න හදන එක පොඩි ගුරුවරු කියන හිතන අය ලොකු වෙන්න උත්සාහ කරන්න එකක්. එහෙම නැත්නම් මේ එලාරයත් එක්ක දුටුගැමුල්ලා වාගේ මම කියන්නේ පොඩි ද්වන්ද සටනකට එන්න පුළුවන් කමක් තියෙනවා. මම මේ සටන කියලා කියන්නේ ග්‍රීසියේ අගෝරාවේ කඩු සටන ලේපෙරා ගන්න එක නෙවෙයි. ඇරීනාවේ සංවාදමේ සටනයකට අපි කියන්නේ. ඇරීනාවේ සංවාදයට එන්න. ඇරීනාවේදී වාදයට එන්න. ඇරීනා විවාදයට එන්න. අගෝරාවේ කඩු හරබේ තියාගන්න යක්කපුත්තුත් එක්කම මං අගෝරාවට එන්නේ නැහැ ලේහලා ගන්නට. මං ඇරීනාවේ ඉන්නවා. එම් පොඩි ධෛර්යයක් හදාගමු. සහ මා මේ කියන කිසිවක් ජෝසප් ස්ටාලින්ට හෝ වැඩ වර්ජනයක් ඉල්ලීම වෙනුවෙන් දියත් කරලා ඉන්න ගුරුවරු වෙනුවෙන් සංසන්දනය කරලා සම්බන්ධ කරගන්න එපා. මේ මගේ හැටි මං හැමදාම ආස වුණේ පන්ති අරගලයේ වෙනුවට පන්ති සාමාර්ථයට. මං යෝජනා කරන්නේ පන්ති සාමාර්ථයට එන්න. එතකොට පන්ති අරගලය සක්සස් වෙලා තියෙයි. ලබන සුමානේ කොළඹ කතාව. Thank you.